නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය විහාරස්ථාන වාසී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම නවම්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පවත්වන යුතුම් සීල සමාදාන වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න මොහොත උතුම් සීල සමාදානයකින් යුක්තව ඒ තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම් වන මොහොතක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ලෝකයාට ප්‍රකට නොවන මාර්ගය දේශනා කරන්නට. ඒ කියන්නේ ලෝකයාට ලෞකික දර්ශනය තුල කෙසේවත් සොයාගත නොහැකි දුක නැති කරන ප්‍රතිපදාවක් පිළිබඳව දේශනා කරන්නට. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙත් තුල පහළ වෙලා අපට මේ දුකෙන් මිදෙන මාවත පිළිබඳව දේශනා කළා. ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව දේශනා කරලා ඒ සත්වයින්ට ඒ මාවතට ප්‍රවේශ වන්නට අවශ්‍ය තව බොහෝ දේවල් පෙන්වා දුන්නා. ඒ අතර අපේ කුසල මාර්ගය විශේෂයි. ඒ කියන්නේ ලෞකික කුසල ධර්මයන් තුලින් අපේ ජීවිතය සකස් කර ගැනීම ඒ අතර ප්‍රධානත්වයක් ගන්නවා. ඉතින් මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ ලෞකික කුසල මාර්ගයත් ලෝකෝත්තර කුසල මාර්ගයත් කියන මේ උභය මාර්ගයම දේශනා කරන්නට යෙදුණා. මේ උභය මාර්ගයම දේශනා කළ බුදුරජාණන් වහන්සේ අපට ඒ අවස්ථාවට අනුරූපීව බොහෝ දෙනෙකුට ධම් දේශනා කරා ඒ වේනේ ජනයාගේ ස්වභාවය ඉන්ද්‍රිය වේමත්තතාවය අනුව. ඒ කියන්නේ ලෝකේ ඇතැම් අයගේ ඉන්ද්‍රිය බොහොම දියුණුවටපත් වෙලා තියෙනකොට තවත් අයගේ ඉන්ද්‍රිය තරම්ම වැඩි තිබුණේ නැහැ. මේ හේතුව නිසා භාග්‍යතුන් වහන්සේ විවිධ පරයයන්ගෙන් ඒ සත්වයන්ගේ ආශයානුසය අනුව බලමින් ධර්ම දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා අපිට නොඑක් පරයයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දේශනා ක්‍රමයන් විධි ක්‍රමයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ බොහෝ දේවල් අපට සූත්‍ර පිටකයේ තුල සූත්‍ර ධර්ම ලෙසත් අභිධර්ම පිටකයේ තුල ඒ ධර්ම කාරණා ලෙසත් අන්තර්ගතව දකින්න පුළුවන්. පින්නතුනේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මයේ තේරුම් ගන්නකොට ඒක ඒකාන්ත ලෙස කේවල පරිපූර්ණව වටහා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හාත්පස පරිපූර්ණ ලෙස ධර්මයේ තේරුම් ගැනීම. හාත්පස පරිපූර්ණව ධර්මයේ තේරුම් ගන්නවා කියනකොට හුදු ඒකලේශ මාත්‍රයකින් ධර්මයේ තේරුම් ගැනීම නෙවෙයි. ඒ ධර්මයේ තේරුම් ගැනීම හාත්පස අවබෝධයක් සමග දෙයක් බවට පත් වෙනවා නම් තමයි එහි වැදගත්කමක් තියෙන්නේ. නැතිනම් එහි අර්ථපූර්ණත්වයකට පත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ සෑම අවස්ථාවකදීම වගේ ඒ දහම් කරුණු පිළිබඳව විස්තරාත්මකව දේශනා කරන්නට යෙදුණා. ඒ පුද්ගල චරිත අනුව. ඉතින් අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි කෙලෙස් ප්‍රහාණය කර ගැනීම පිළිබඳව සලකා බැලීමේදී මහා මාළුන්‍කීපුත්ත සූත්‍රය මජ්ක්‍ධිම නිකායෙහි දක්නට ලැබෙන. මාළුන්‍කීපුත්ත සූත්‍ර දේශනාවේදී මහා මාළුන්‍කීපුත්ත සහ චූල මාළුන්‍කීපුත්ත කියලා සූත්‍ර දේශනා දෙකක් දක්නට ලැබෙනවා. මේ දේශනාව දැක්වෙන්නේ ඒ මහා මාළුන්‍කීපුත්‍ර සූත්‍ර දේශනාවේ වෙනත් මාළුන්‍කීපුත්‍ර සූත්‍රත් අපිට දකින්නට ලැබෙනවා. නමුත් මේ මාළුන්‍කීපුත්ත සූත්‍රයේ බොහොම විශේෂත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම පිළිබඳව තමයි මහා මාළුන්‍කීපුත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ. ඕරම් භාගීය සංයෝජන ධර්ම පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව මෙතනදී අපි විශේෂයෙන්ම සලකා බැලිය යුතු දේශනාවක්. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ධාරේතනෝ තුම්හි භික්ඛවේ
මයා දේශිතානි පංචෝරම් භාගයානි සංයෝජනානි. මහණෙනි ඔබලා දරනවද මේ මම මා විසින් දේශනා කරන ලද පංචෝරම් භාගීය සංයෝජන. ඒ කියන්නේ වහන්සේලා මතකයේ දරාගෙන ඉන්නවද සිහිය තියාගෙන ඉන්නවද මේ පංචෝරම් භාගීය ධර්ම පිළිබඳව. පංචෝරම් භාගීය සංයෝජන ධර්ම පිළිබඳව දරාගෙන ඉන්නවද? මෙහෙම ඇහුවාම එවන් උත්තේ ආයස්මා මාළුන්ගේ පුත්තෝ භගවන්තං ඊට දුවච. මෙහෙම කිව්වහම මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා අහංකෝ භන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරම් භාග්‍යානි සංයෝජනානි. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පංචෝරම් භාගීය සංයෝජන පිළිබඳව දරාගෙන ඉන්නවා මතකයේ තියාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොනවද මහණ මේ පංචෝරම් භාගීය සංයෝජන ධර්ම කියලා කියන්නේ? සක්කාය දිට්ඨින් කෝ අහම් භන්තේ භගවතා ඕරම් භාගියං සංයෝජනං දේශිතං ධාරේමි. ස්වාමීනි මම සක්කාය දිට්ඨිය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඕරම් භාගීය සංයෝජනයක් හැටියට මම දරනවා. එතකොට විචිකිච්ඡං කෝ අහම් භන්තේ භගවතා ඕරම් භාගියං සංයෝජනං දේශිතං ධාරාමි. විචිකිච්ඡාව කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඕරම් භාගීය සංයෝජන ධර්මයක් හැටියට මම දකිනවා. ඒ වගේම සීලබ්බත පරාමාසයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඕරම් භාගීය සංයෝජනයක් හැටියට මම දකිනවා. ඒ වගේම කාමච්ඡන්දය, ව්‍යාපාදය කියන මේ දේවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පංචෝරම් භාගීය සංයෝජනයන්ට අයත් වන මේ ධර්ම ලෙස මම දරනවා මම මතකයේ තබාගෙන ඉන්නවා කියලා මේ හාමුදුරුවෝ මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා කස්සකෝ නාම ත්වම් මාළුන්ගේ පුත්ත මයා එවම් පංචෝරම් භාග්‍යානි සංයෝජනානි දේශිතානි ධාරේසි. මාළුන්ගේ පුත්ත කොහොමද ඔබ මම කාට දේශනා කළා මෙහිම පංචෝරම් භාගීය සංයෝජන ධර්ම තමයි මේ දේවල් කියලා මම කාට දේශනා කළාද ඔබ දන්නේ? එතකොට නනු මාළුන්ගේ පුත්ත අඤ්ඤතිත්‍ය පරිබ්බාජිකා ඉමිනා තරුණෝපේන උපාරම්භිසanti. මාළුන්ගේ පුත්ත මම තරුණ උපමාවෙන් මේක අහගෙන ඉන්න අනිකුත් අන්‍ය තීර්ථකයන් විසින් අනිත් ශාසනවල අය විසින් මේක අහගෙන ඉඳලා ඉවර වෙලා මේ කාරණාව ආරම්භය මට මේ තරුණ උපමාවෙන් චෝදනා කරන්නේ නැති වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශනය අනුමත කරන්නේ නැහැ. එතකොට දැන් අපිත් අද දවසේදී අපෙන් කවුරු හරි අහුවොත් පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම මොනවාද කියලා අපි එතනදී ප්‍රකාශ කරන්නේත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, ඒ වගේම කාමරාග මේ පටිඝ නැතිනම් කාමච්ඡන්ද පටිඝ කියන මේ ධර්ම තමයි මේ පංච ඕරම් භාගීය සංයෝජන හැටියට අපි දක්වන්නේ. නමුත් මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ මේ ටික දේශනා කරනකොට මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරන්නේ නැහැ. මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ කියනකොට බුදුරජාණන් වහන්සේ මේ පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම ටික අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්නේ නැති නිසා මේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව පිළිබඳව අපි සලකා බැලීම වටිනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරන්නේ නැත්තේ කියලා. එතකොට මේ දැන් අනිකුත් අන්‍ය තීර්ථකයන් විසින් අර දහර උපමාවෙන් නැත්නම් තරුණ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නම් යම් කිසි කෙනෙක් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිව්වා කියලා කියනවා නම් ඒක හේතු කරගෙන ඒ විදිහට දොස් නොකියයිද කියලා කියනකොට මොකද්ද මේ තරුණ උපමාව කියලා කියන්නේ? දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස සක්කායෝතිපි නහෝති කුතෝපනස්ස උච්චිජ්ජස්සති සක්කාය දිට්ඨි උපජ්ජස්සති සක්කාය දිට්ඨි. එතකොට මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස උඩුහුරුව නිදාගෙන ඉන්න ඒ පුංචි දරුවෙකුට සක්කායෝතිපි නහෝති. මෙන්න මේවා සක්කායයි කියලාවත් ඇත්තේ නැහැ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ රූපේ, මේ වේදනාව, මේ සංඥාව, මේ සංකාර, මේ විඥාන උපාදානස්කන්ධය මේ සක්කායයි කියලාවත් අදහසක් ඇත්තේ නැහැ. එහෙම තියෙනකොට කුතෝපනස
uppajjissati සක්කාය දිට්ඨි. මෙහෙම තියෙනකොට කොහොමද ඔහුට සක්කාය දෘෂ්ටිය කියලා එකක් උපදින්නේ? අනුසේතිත්වේ වස්ස සක්කාය දිට්ඨානුසය. එතකොට මේ ඔහුට සක්කාය දෘෂ්ටිය, නමුත් ඔහුට සක්කාය දෘෂ්ටිය අනුසේවිය යුතු තියෙනවා. ඒ වගේම දහරස්සෙහි මාළුන්ගේ පුත්තු කුමාරස්ස මන්දස්ස උත්තානසේයකස්ස මේ විදිහට උඩුහුරුව හෝනා ඊටමත් කුඩා ලදරුවෙකුට මේවා මේ ධර්මයෝ කියලාවත් මේවයි ධර්මතාවයේ මේකයි ලෝකේ යථාර්ථය කියලාවත් ඔහුට අදහසක් ඇත්තේ නැහැ. එතකොට එහෙම තියෙනකොට කුතෝ 50 uppajjissati ධම්මේසු විචිකිච්ඡා අනුසේතිත්වේ වස්ස විචිකිච්ඡානුස්සයෝ. එතකොට මෙහෙම ධර්මය කියන්නේ කුමක්ද කියලාවත් දැනගන්නේ නැතුව ධර්මය කියන්නේ මොකක්ද කියලාවත් හිතන්නේ නැතුව අවබෝධයක් නැති කෙනෙකුට කොහොමද මේ විචිකිච්ඡාව කියන මේ සංයෝජනය උපදින්නේ? නැතිනම් මේ විචිකිච්ඡාව කියන දේ පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ වගේම ඒ දහර උන කුඩා දරුවෙකුට මේ සීලබ්බත පරාමාස පිළිබඳව කොහොමද තියෙන්නේ? මෙන්න මේවා සීලයයි මේවා වෘතයයි කියලාවත් ඔහුට අදහසක් නැතිකොට මේ ධර්මයන් පිළිබඳව ඔහුට කොහොමද සීලබ්බත පරාමාස තියෙන්නේ? ඒ වගේම කුඩා දරුවෙකුට කොහොමද මේ කාම සහගත සංඥාවක්වත් නැතුව නැතිනම් කාමයේ පිළිබඳව ඔහුට තේරුමකුත් නැතුව මේ ඔහුට කොහොමද තියෙන්නේ මේ කාමච්ඡන්දය කියන එක තියනවා කියලා කියන්නේ. ඒ වගේම නිදාගෙන උඩුකුරුව හෝනාව ඉන්න කුඩා දරුවෙකුට ව්‍යාපාදයේ පිළිබඳව ඔහුට අදහසක් නැතිව කොහොමද ව්‍යාපාදයේ තියනවයි කියලා ඔහු දන්නේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ විදිහටම කතා කළ යුත්තක් නෙවෙයි කියන එක. නැතිනම් ඒ අසම්පූර්ණ භාවයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරන්නේ මහා මේ මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ගේ දෘෂ්ටිය. නැතිනම් මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික මේවා ඕරම් භාගීය සංයෝජන නෙමෙයි කියලා මේ ටික ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ. මෙතනදී දේශනා කරන්නේ මේ සංයෝජන පිළිබඳව පවත්වන මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ගේ දෘෂ්ටිය එහෙමත් නැතිනම් මෙහි තියෙන අසම්පූර්ණත්වය නිසා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව මේ ආදී ධර්මයෝ හැම තැනකම පැතිරී පවතින දේවල්. මේ දේවල් එක අවස්ථාවකදී ඇසුරු වෙලා අනිත් අවස්ථාවල ඇසුරු නොවි තියෙන දේවල් නෙමෙයි. අසෘතවත් පෘතජ්ජනයට රූපය ඇසුරු කරගෙන ඔහුට එබඳු දෘෂ්ටියක් පවතිනවා. ඒ නිසා තමයි ඒක සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. එතකොට දැන් යම්කිසි කෙනෙකුට කුඩා දරුවෙකුට වුණත් ඒ සක්කාය දිට්ඨිය අනුසය වෙන මට්ටමක් තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය අනුසය වෙන මට්ටම අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් මාළුන්ගේ පුත්ත හාමුදුරන්ගේ දෘෂ්ටිය තිබුණේ මේ පිළිබඳව අර හිතන වෙලාවට කෙලෙස් සහිතව හැසිරෙන වෙලාවට තමයි මේක මේ සමුදාචාර වශයෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒකට පැවැත්ම තුළ මේ විදිහට තමයි මේ දෘෂ්ටියෙන් නැති වෙන්නේ සක්කාය දිට්ඨිය කියන දේ. ඒ වගේම ඒ අවස්ථාවට ඇති වෙන අනිත් අවස්ථාවලදී ඒ සක්කාය දිට්ඨිය කියන දේ විනිර්මුක්තව තමයි වාසය කරන්නේ. මේක තමයි තිබුණ දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ප්‍රහීන කරන්නට අවශ්‍ය නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේක කියලා හරියන්නේ නැති බව. එහෙම නැතිනම් මේ විදිහට මේ පංචෝරම් භාගීය සංයෝජන විභජනයට ලක් නොකළ යුතු බව දේශනා කරන්නේ. එතකොට මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරනකොට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි එහෙනම් අපිට මේ කාලය භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාව අපිට පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම පිළිබඳව දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඉදානන්ද අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ මේ ආනන්ද මේ ලෝකයේ අශෘතවත් ප්‍රතඥ කෙනෙක්. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව ශ්‍රුතවත් භාවයක් නැති අහලා ධර්මයේ නොදැනගත් කෙනෙක්. අරියාණං අදස්සාවි ආර්ය ධර්මයේ පිළිබඳව ඔහු දකින්නේ නැහැ, දැකලා නැහැ. ඒ වගේම අරිය ධම්මස් අකෝවිදෝ ඒකේ දක්ෂ භාවයකුත් නැහැ. ඒ නිසාම අරිය ධර්මයේහි හික්මීමක් ඔහු තුල ඇත්තේ නැහැ. ආර්යයන් හඳුනන්නේ නැහැ. හඳුනන්නේ නැති නිසා උන්වහන්සේලාගේ ධර්මය ඔහුට ලැබෙන්නේ නැහැ. ධර්ම නොලැබෙන නිසා හි දක්ෂ බවට පැමිණෙන්නේ නැහැ. එතකොට ඔහු නූගත් ධර්මයේ පිළිබඳව ඔහු කිසිම දවසක විනීත බවක් උපදවගන්නෙත් නැහැ. ඒ වගේම එහෙම මනසක් ඇති වුණාට පස්සේ සත්පුරුෂයෝ නොදන්න මනසක් ඇති වුණාම
ඒ කෙනාට සක්කාය දිට්ඨිය කියන දේ පවතිනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන. සක්කාය දිට්ඨිය විසින් මැඩගත් සිත් ඇතිව වාසය කරනවා. සක්කාය දිට්ඨිය අනුවගිය සිත් ඇතිව සක්කාය දිට්ඨිය විසින් මැඩගෙන ඔහු වාසය කරනවා. uppannāyaca සක්කාය දිට්ඨිය නිස්සරණං යථා භූතං අපජානාති. උපන්නා වූ සක්කාය දිට්ඨියෙත් නිස්සරණය පිළිබඳව යථා භූතව ඔහුට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තසසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා ඕරම් භාග්‍ය සංයෝජන. එතකොට මෙන්න මේ කෙනාට ඒ සක්කාය දිට්ඨිය කියන එක තාමගතා ඊටමත් ස්ථාවරත්වයකට ගිහිල්ලා අපපටි විනීතා දුරු නොවුණු බවටපත් වෙලා ඕරම් භාගීය සංයෝජනම් පහලට අදනා සංයෝජනයක් බවට පත් වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒක දැඩි බවට ගිහිල්ලා ඒක අප්‍රහීනව ඒක කොහොමද සංයෝජනයක් බවට ඊටාම දැඩිව පවතින්නේ කියන කාරණාව පිළිබඳව දේශනා කරනවා. එතකොට අපිට මේ කාරණාවෙදි ඊටාම තේරුම් ගත යුතු දේ තමයි සක්කාය දිට්ඨිය පිළිබඳව මේ දේශනා කරන දේ. එතකොට සක්කාය දිට්ඨිය කියන එක අසෘතවත් පෘථජ්ජනේකට ඇසුරු වෙන දෙයක්. ඒ කියන්නේ ධර්මයේ නොඇසූ පෘථජ්ජනේකට ඇසුරු වෙන දෙයක්. ඒ උඩුහුරුව හෝනා ලදරුවෙකුටත් සක්කාය දිට්ඨිය කියන දේ අනුසය මට්ටමින් හෝ ඔහුට ඇසුරු වෙන මට්ටමක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියන දේ පැවැත්මක් ගැන කතා කරන්න වෙනවා. පැවැත්මක් කියන්නේ ඒ අවස්ථාවන් වල ඔහු දෘෂ්ටියට පැමිණීම ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සක්කාය දෘෂ්ටියට පැමිණෙනවයි කියලා ඔහු අර කෙලෙස් සහිත තත්වයක ඉන්නකොට පමණක්ම නෙමෙයි ඔහු ලෝකයේ ඇසුරු කරන්නෙම සක්කාය දිට්ඨි සහගත මනෝභාවයකින්. එතකොට සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධ ධර්මයට. පංච උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධයන් කියන මේ උපාදානස්කන්ධ පහට කියනවා සක්කාය ධර්ම කියලා. එතකොට මේ සක්කාය ධර්ම ටික පිළිබඳව තමයි කෙනෙකුට දෘෂ්ටිය පවතින්නේ. දෘෂ්ටිය කියන දේ තියෙන්නේ මේ සක්කාය කියන ධර්මයේ ආරම්භය. එතකොට මේ සක්කාය කියන දේ එකක්, සක්කාය පිළිබඳව පවත්නා දිට්ඨිය කියන එක, දෘෂ්ටිය කියන එක වෙනම දෙයක්. එතකොට සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි ඒක බොහොම බලවත් දෙයක්. ඒක බොහොම ඊටමත් තදව ගිය මට්ටමක් තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. විෂයාකාර සක්කාය දිට්ඨිය පිළිබඳව අපි කතා කරනවා. මම හිතනවා ඔබට අවබෝධයක් ඇති විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. රූපය අසුරු කරගෙන රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයක් කියලා හිතනකම තියෙනවා. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති, ආත්මය කියන එක රූපවත් දෙයක් කියලා කල්පනා කරන එක තියෙනවා. ඒ වගේම අත්තනිවා රූපං සමනුපස්සති, ආත්මය කෙරෙහි රූපේ පිහිටලා තියෙනවා කියලා හිතනවා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති, රූපය කෙරෙහි ආත්මය පිහිටා තිබෙනවායි කියලා හිතනවා රූපය අසුරු කරගෙන. මේක තමයි රූපය අරමුණු කොට පවත්නා ආකාර හතරක දෘෂ්ටිය බවට පත් වෙන්නේ. එතකොට මෙතනදී අපිට පවතින දේ තමයි මේ ආත්ම සහගත සංඥාව, ආත්ම සහගත සංකල්පනාව. මෙතනදී මේක දෘෂ්ටියක් කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. මෙතන බැසගෙන දැඩිව අල්ලගෙන ඉන්න එක තමයි මේකදී දෘෂ්ටිය කියලා කියන්නේ. එනිසා අපිට ලෝකේ පවතිනවා කියලා හිතන කමක් තියෙනවා, පවතිනවා කියලා හිතන කම පිළිබඳව බැසගෙන දැඩිව අල්ලාගෙන ඉන්නවා. අබිනිවේෂ පරාමාසයක් තියෙනවා. අබිනිවේෂ පරාමාසය තමයි දෘෂ්ටිය බවට පත් වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියනකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනවා. රූපය ආත්මයක් හැටියට සලකා බලනවා කියලා. එතකොට ඒක අබිනිවේෂ පරාමාසයක්. රූපය ආත්මයක් කියලා හිතනවා කියන බව අබිනිවේෂ පරාමාසයක්. ඒක රූපය ආත්මයක් කියලාම ඔහු දැඩිව බැසගෙන ඉන්න මට්ටමක තමයි ඇති වෙන්නේ. කොහොමද කෙනෙකුට රූපය ආත්මයක් කියලා ඇති වෙන්නේ? ඒ වගේම ඒ කොතන වරදවා ගැනීම නිසාද රූපේ නිසා ඔහුට ඇතිවන ආත්ම සංකල්පනාව කියන දේ ඇති වෙන්නේ? රූපේ පිළිබඳව කෙනෙකුට උපදිනකම තමයි හැම වෙලාවකදීම ඇහැට පෙනෙන රූපේ පිළිබඳව යථාර්ථය නොදන්නා මානසික මට්ටම. ඇහැට පෙනෙන රූපේ පිළිබඳව ඇත්ත නොදන්නා කම. එතකොට
ඇත්ත නොදන්නාකම ඇති සෑම තැනකම ඔහු තමන්ගේ මනස බාහිර ආයතනයන් කරා මෙහෙවනවා. ඒ කියන්නේ එළියේ ඇතයි කියලා ගන්නවා. එළියේ තියෙන බවට ඔහු හැම වෙලාවකදීම පවත්වනවා. මේ කාරණාව පිළිබඳව අපිට තේරුම් ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තේහි සහ සලායතන සංයුත්තේහි දක්නට ලැබෙන සූත්‍ර දේශනාවන් අපි ඇසුරු කරලා බලන එක. මොකද මේ කාරණාව નિවරදිව අපිට තේරුම් ගැනීමේදී ඒ සූත්‍ර දේශනාවන් අපිට ඒ සඳහා ඊටමත් උපකාරක දෙයක් බවට පත් වෙනවා. දැන් පින්නතුනේ ස්කන්ධ ධර්ම සහ ආයතන ධර්ම පිළිබඳවනේ අපිට ලෝකය කියලා කතා කරන්නට වෙන්නේ. ලෝකය ගැන කතා කරන්නට වෙනකොට ස්කන්ධ සහ ආයතන ධර්මයන් ඇසුරින් තමයි අපිට ඒ ලෝකයේ අර්ථ ගන්නන්නට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනකොට ලෝකය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇස ලෝකය, රූපය ලෝකය, චක්කු විඥානය ලෝකය. එතකොට මේක තමයි ලෝකයේ හැටියට අපිට තේරුම් ගන්නට තියෙන. කන, සද්ද, සෝත විඥාන මේ තමයි ලෝකය. එතකොට ලෝකය පිළිබඳව අපිට තේරුම් ගන්නට අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ ලෝකයේ පිළිබඳව අපි මේ විදිහට තේරුම් නොගෙන අපිට සක්කාය දිට්ඨිය දුරු කරනවා හෝ සක්කාය දිට්ඨිය පිළිබඳව දැනගන්නවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය පිළිබඳව අපිට හොඳ ආකාරවත් නිවැරදි දැක්මක් තියෙන්නට අවශ්‍යයි. ඒ සක්කාය දිට්ඨිය පිළිබඳව අපිට හොඳ ආකාරයේ දැක්මක් තිබුණාම තමයි අපිට ඒක ප්‍රහීන කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි ප්‍රහීන කරනවා නම් ප්‍රහීන කරන දේ පිළිබඳව අපිට හොඳ දැනුමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. දැන් පින්නතුනේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන ධර්මයන් පිළිබඳව අපි හොඳින් අපේ මනස පවත්වන එක පිළිබඳව. ආයතන ධර්මයන් ඇසුරු කරගෙන අපි මේ අපේ මනස කොහොමද පවත්වාගෙන යන්නේ? ඒ කියන්නේ වැරදි විදිහට අද පවත්වන්නේ කොහොමද කියන එක. එතකොට චක්කුණා රූපං දිස්වා ඇහෙන් යම් කිසි කෙනෙක් රූපය පිළිබඳව දැකලා ඒ රූපය පිළිබඳව ඔහු හැම වෙලාවකදීම ඒ රූපයට නැඹුරු වෙලා කල්පනා කරනවා. ඒ නිසා රූප නිමිත්තානුසාරී විඥානං හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහුගේ විඥාණය මනසාර රූප නිමිත්තට නැඹුරු වෙලා රූප නිමිත්ත ඇසුරු කරගෙන පවතින්න පටන් ගන්නවා. එතකොට ඒ රූප නිමිත්ත ඇසුරු කරගෙන පවතිනකොට හැම මොහොතකම ඒ පිළිබඳව සංයෝජන සාරත්ත භාවයක් ඇති වෙනවා. ඒ රූප නිමිත්ත පිළිබඳව ඇලීම කියන ස්වභාවයක් අපිට ඇති වෙනවා. රූපේ පිළිබඳව ඇලීම කියන දේ සමගම සිද්ධ වෙන අනිත් දේ තමයි ඒ ඇලෙන පුද්ගලයෙක් මේ පැත්තෙන් නිර්මාණය වීම. ඒ කියන්නේ රූපය දකින්නේ තමායයි කියලා ගන්න පුද්ගලයෙක් මේ පැත්තෙන් හමු වීම. ඇහැට රූපයක් එන සෑම මොහොතකම අපි ඒ රූපය පිළිබඳව ඇහැට පතිත වුණ වර්ණ සටහන තමයි කෙනෙක් දැනගන්නේ. හැබැයි වර්ණ සටහන පිළිබඳව දැන ගැනීම අපි තියන්නට පුරුදු වෙලා ඉන්නේ බාහිර රූපේ පැත්තෙන්. ඒ කියන්නේ එළියේ තියෙන දේ තමයි අපි දකින්නේ කියලා. ඇත්තටම අපිට එළියේ තියෙන දේ කිසිදාක දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි දැක්කේ එකම දෙයයි ඒ තමයි ඇස් හමුවට පැමිණි වර්ණ සටහන කියන එක. ඒ ඇස් හමුවට පැමිණි වර්ණ සටහන අපි තබල තියන හැම වෙලාවකදීම බාහිර තියෙන රූපේ පැත්තට එහෙමත් නැතිනම් ඒ බාහිර තියෙන ලෝකයේ පැත්තට අපි ඒ දේ තබලා තියෙනවා. ඒ කියන්නේ එළියේ තියෙන දේ තමයි අපි දකින්නේ කියලා. එතකොට එළියේ තියෙන දේ දකින්නකොට ඒ එළියේ තියෙන දේ දකින්න පුද්ගලයෙක් මේ පැත්තේ Tamanට නිර්මාණය වෙනවා හැම වෙලාවකදීම කවුද දකින්නේ? Taman තමයි දකින්නේ කියලා. එතකොට ඒ දකින්න පුද්ගලයා අහං කියන එක මම කියලා අපිට ඇති වෙනකොට අපිට ඒකම මගේ දේවල් හැටියට ඊට පස්සේ හම්බ වෙනවා. ලෝකේ ඒ දේවල් මගේ දේවල් හැටියට අල්ල ගන්න පුළුවන්. මගේ අතපය මගේ දේවල් මේ විදිහට අපිට මගේ දේවල් කියලා ලෝකේ අල්ල ගන්න පරිබාහිර වස්තුන් පවා ඊට පස්සේ ලැබෙනවා. ඊට පස්සේ මගේ කියන දේවල් ටිකක් ඔක්කොම එකතු වෙනකොට මේ දේවල් විඳින පුද්ගලයෙක් මේ දේවල් විඳින ආත්ම භාවයක් තියනවා කියන දේ ඒ කියන්නේ දැන් පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන ඔබට පුද්ගලයෙක් ඉන්නවනේ. මේ රූපය අසුරු කරගත්ත රූපය ඇතුලේ ජීවත් වෙන හෝ රූපයම ආත්මයක් හැටියට දකින්නකම හෝ මේ අසුරු කරගත්ත එක ආත්මයක් දකින්න සංකල්පනාවක් තියෙනවා. මෙන්න මේ ආත්මයක් දකින්න සංකල්පනාව තමයි පින්නතුනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය
හැම මොහොතකදීම අනුසේ බවට පත් වෙනවා. අපිට බාහිර රූපේ වෙතට නැවත නැඹුරු වෙමින් ඒ රූපය දකින පුද්ගල භාවයක් අපි ඇසුරු කරනකොට පෘථජ්ජන කෙනෙකුට ඒ සෑම තැනකම සක්කාය දිට්ඨියෙන් දිට්ඨිය කියන දේ අනුසේ වෙන්නට පටන් ගන්නවා. ඒ සක්කාය දිට්ඨිය අනුසේ ධර්මයක් විදිහට යෙදෙනකොට ඒ දිට්ඨානුසය අප්‍රහීන කල්හි ඒ අරමුණු ඇසුරු කරගෙන ඕනෑම මොහොතක සක්කාය දිට්ඨිය නැවතත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන සක්කාය දිට්ඨිය පිළිබඳව මැඩුණු මානසික මට්ටමක් තියෙන සක්කාය දිට්ඨිය අනුව ගියපු සිත් ඇති කෙනෙකුට තමයි මේ සක්කාය දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි එයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් ඒ තමයි uppannāyaච සක්කාය දිට්ඨිය නිස්සරණං යථා භූතං නප්පජානාති. ඒ උපදුනා වූ සක්කාය දිට්ඨියේ නිස්සරණය ඒ සක්කාය දිට්ඨිය පිළිබඳව සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද? නිරෝධයටපත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔහුට යථා භූතං නප්පජානාති නිවැරදි අදහසක් ඇත්තේ නැහැ. තසසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා. අන්න ඒ නිසා තමයි ඔහුට සක්කාය දිට්ඨිය තාමගත වෙන්නේ. දැඩිව ස්ථාවරත්වයකට පැමිණෙන්නේ. ඔහු සක්කාය දිට්ඨිය පිළිබඳව නිවැරදිව හඳුනාගත්තේ නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය මත දැඩිව පිහිටා හිටියා. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ ආත්ම සංකල්පනාව මත ඔහු පිහිටා සිටියා. ආත්ම සංකල්පනාව මත පිහිටා සිටපු නිසා ආත්ම සංකල්පනාව දුරු කරගන්න අවශ්‍ය දර්ශනයක් ඊට අවශ්‍ය දැක්මක් ඔහු සතුව තිබුණේ නැහැ. ඔහු සතුව නොතිබූ නිසා ඔහුට පුළුවන් කමක් තිබුණේ ඒකේ නිස්සරණය තේරුම් ගන්න. ඒ විදිහටම තමයි විචිකිච්ඡාව පිළිබඳව දේශනා කරනවා. විචිකිච්ඡාවෙන් යුක්තව විචිකිච්ඡාව පිළිබඳ මැඩුණු සිත් ඇතිව වාසය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම ඔහුට විචිකිච්ඡාව පිළිබඳව ඇති උනේ කොහොමද, විචිකිච්ඡාව නැති කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔහුට නැත්නම් විචිකිච්ඡාව පිළිබඳව අන්න ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් මැඩගෙන පවතිනවා. ඔහුට කියනවා විචිකිච්ඡාව සංයෝජනයක් හැටියට පවතිනවා කියලා. ඒ වගේම සීල වෘත පිළිබඳවත්, ඒ වගේම කාමච්ඡන්ද සහ පටිඝය කියන දේවල් පිළිබඳවත් දේශනා කරනවා. නැතිනම් ව්‍යාපාදයේ කියන ධර්මයේ පිළිබඳව. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස තමයි ධර්මයේ පිළිබඳව අහගත්ත කෙනාගේ ලක්ෂණය න සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨියේ මැඩුණු සිත්තු වාසය කරන්නේ, ඒ අනුවගිය සිත්තුව වාසය කරන්නේ නැහැ. uppannāyaච සක්කාය දිට්ඨිය නිස්සරණං යථා භූතං පජානාති. උපන්නා වූ සක්කාය දිට්ඨියේ යථා භූතය හොඳින් දන්නවා. සක්කාය දිට්ඨිය උපදිනවා කියන එකේ තියෙන ඇත්ත යථාර්ථය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා තස්සසා සක්කාය දිට්ඨි සානුසයා පහියති. ඒ නිසා ඔහුට සක්කාය දිට්ඨිය කියන එක අනුසය සහිත ඌයේව ප්‍රහීන භාවයට පත් වෙනවා. සක්කාය දිට්ඨිය අනුසයවත් තියෙන්නේ නැහැ. එතකොට මේ විදිහට සක්කාය දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා ඊට පස්සේ දේශනා කරනවා යෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පහනාය තම් මග්ගං තම් පටිපදං අනාගම්ම. යම් මේ පංච ඕරම් භාගීය සංයෝජන සඳහා වූ මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයට නොපැමිණ මේ පංචෝරම් භාගීය සංයෝජන ඤස්සතිවා දක්ඛිතිවා යම් කිසි කෙනෙක් මේ පංචෝරම් භාගීය සංයෝජන දකින්නවා කියලා හරි කියනවා නම්, අවබෝධ කරනවා හරි කියලා කියනවා නම්, ඒ වගේම පජහිස්සතිවාති ඒක දුරු කරනවා කියලා කියනවා නම් නේතන්තානං විජ්ජති. ඒ තැන කවදාවත් विद्यमान වෙන්නේ නැහැ. මේක ඊටාම වැදගත්. ඒ කියන්නේ යම් ආනන්ද යම් ප්‍රතිපදාවක් තියෙනවා නම්, පංචෝරම් භාගීය සංයෝජන ප්‍රහාණය කරන්න අවශ්‍ය මේ ප්‍රතිපදාවක් තියෙනවා නම්, ඒ ප්‍රතිපදාවට නොපැමිණි කෙනෙකුට පංචෝරම් භාගීය සංයෝජන පිළිබඳව ඤස්සතිවා දක්ඛීතිවා ඒක නුවණින් අවබෝධ කරනවා කියලා හෝ ඒ කියන්නේ දන්නවා කියලා හරි, ඒ වගේම දක්ඛීතිවා ඒක දකින්නවා කියලා හරි, පජහිස්සති වාති මේක දුරු කරනවා කියලා හෝ යමක් තියෙනවා නම් නේතන්තානං විජ්ජති මේක කවදාවත් වෙන්නේ නැහැ. එතකොට මේ නිවැරදිව මේ ප්‍රතිපදාව පැහැදිලි නොවන කෙනෙක් මේක සක්කාය දිට්ඨියයි කියලා දන්නවනම්, සක්කාය දිට්ඨියයි කියලා හොඳට දකිනවනම්,
ඒක දුරු කරනවා කියන දේ වෙනවා නම් ඒක කවදාවත් ලෝකෙ විද්‍යමාන වෙන ධර්මයක් නෙමෙයි. අන්න ඒ නිසයි මේ ප්‍රතිපදාව අපි හරියටම තේරුම් ගත යුත්තේ. මොකද්ද මේ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව කියලා කියන්නේ? කොතනින්ද අපි සක්කාය දිට්ඨිය නැති කරන්නේ කියන කාරණාව අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා. සේයථාපි ආනන්ද මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ ආනන්ද යම්කිසි විදියකින් හොඳ ලොකු ගහක් තියෙනවා. ඒ ගහ සාරවතෝ හොඳ හරයක් තියෙනවා. මේ ගහේ තචං අච්චෙත්වා ඒ මේ ඉදිරියේ තියෙන පොත්ත සසින් නැතුව එළය සසින් නැතුව එළය කපන්න නැතුව සාරච්ඡේදෝ භවිස්සති අරටුව විතරක් කපනවා කියලා කියනවනේ. හොඳ ගහක් තියෙනවා වැඩුණු ගහක් වැඩුණු ගහේ පොත්ත කපන්නෙත් නැහැ එළය කොටස කපන්නෙත් නැහැ හැබැයි අරටුව විතරක් කපනවා කියලා කියනවනේ නේතන්ට අහනම් විජ්ජති මේක කවදාවත් වෙන්නේ නැහැ මොකද අර ටික කපාගෙන තමයි අරටුව කපනවා කියන්නට වෙන්නේ. මෙන්න මේ විදිහට යම් විදිහකින් ඒ නිවැරදි ආකාරයට ඒ ප්‍රතිපදාවට නොපිලිපන්න කෙනෙකුට ඒ ප්‍රතිපදාවට නොපිවිසුණු කෙනෙකුට පංචෝරම් භාගීය සංයෝජන ඤස්සතිවා දක්ඛීතිවා ඒක දන්නවා කියලා හෝ දකින්නවා කියලා හෝ දුරු කරනවා කියලා හෝ මෙන්න මේක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ සයතාපි ආනන්ද යම් කිසි විදිහකින් ගංගා නදී පූරා උදකස්ස ගංගානම් ගඟ හොඳින් ජලයෙන් පිරීලා සමතිත්තිකා උඩ ඉඳලා කපුටෙකුට වතුර බොන්න පුළුවන් මට්ටමට හොඳට මේ යුරු මට්ටමට පිරීලා යනකොට දුබ්බලක පුරුෂයෙක් ඇවිල්ලා ඊටාම දුර්වල පුරුෂයෙක් ඇවිල්ලා කියනවා අහං ඉමිස්සා ගංගාය නදියා තිරියම් බාහාය මම මේ ගඟට බැහැලා හොඳට ගඟේ හවස මේ සරස අත් දෙකෙන් හොඳට ඒ කියන්නේ ගඟේ හරහට හොඳට අත් දෙකෙන් ගහලා මේ සෝතේ සැඩපහර කපාගෙන පීනගෙන පරතරට යනවා සුවසේ කියලා කියනවා නම් මේක කවදාවත් වෙන්නේ නැහැ. එතකොට ඒව මේකෝ ආනන්ද යස්ස කස්සචි සක්කාය නිරෝධාය ධම්මං දේශියමානේ මේ විදිහට ආනන්ද යම් කිසි විදියකින් සක්කාය නිරෝධය සඳහා ධර්ම දේශනා කරනකොට චිත්තන්න පක්ඛන්දති සිත බැස ගන්න නැත්නම් නප්පසීදති ඒකේ හිත ප්‍රසාදයටපත් වෙන්නේ නැත්නම් න සම්තිට්ඨති පිහිටා සිටින්නේ නැත්නම් න විමුච්ඡති ඔහුට මිදීමක් නැහැ හරියට අර දුර්වල පුරුෂයෙක් වගේ කියලා. එතකොට දැන් මේ දුර්වල ඥාන දුර්වල පුද්ගලයා පිළිබඳව අපිට තේරුම් ගන්නට අවශ්‍යයි. ඥාන දුර්වල පුද්ගලයා කියලා කියන්නේ අපි නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍යයි මොන තැනද නුවණ නැත්තේ කියන තැන. පින්නතුනේ අපිට ලෝකේ සක්කාය දිට්ඨිය කියන මේ ධර්මය ගොඩනැගෙන්නේ. ඊට පස්සේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික ගොඩනැගෙන්නෙම විශේෂයෙන්ම මේ රූපය අසුරු කරගෙන ජීවත් වෙන තැන රූපය අසුරු කරගෙන පවත්නා කාම ධාතුවේ තමයි මේ දේ ගොඩනැගෙන්නේ. ඒ නිසාම තමයි අපිට මේක තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ. කියන්නේ මේ රූපය අසුරු කරගෙන මේ පස් තැනක අපිට කොහොමද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී මේ දේවල් ටික ඇති වෙන්නේ කියන එක. මේ කාරණාවේදී අපිට වැදගත්ම දේ තමයි ඇහැට එන වර්ණ රූපය පිළිබඳව කනට ඇහෙන ශබ්ද රූපය නාසයට දැනෙන ගන්ධ රූපය දිවට රසය කයට පොට්ටබ්බය පිළිබඳව මේ රූපය පස් තැනක අපිට හමුවන වැරදි සහගත දැකීම අද දකින මට්ටමත් ඒ දැකීම සඳහා පවත්වන නුවණ කියන එකත් මේ කරුණු දෙක පිළිබඳව අපි හොඳින් තේරුම් ගැනීම. එතකොට ඇහැට පෙනෙන රූපය පිළිබඳව දැනගන්නයි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය පරීක්ෂා කරලා බලනකොට ලෝකය ශුන්‍යයි කියලා කියනවා. කොතකින්ද ස්වාමීනි ලෝකය ශුන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙලාවේදී මේ ලෝකයේ ශුන්‍යයි අත්තේනවා අත්තනියනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් මේ ලෝකය ශුන්‍යයි. ආත්ම වශයෙන් හෝ ආත්මනීය දේවල් වශයෙන් ලෝකය ශුන්‍යයි. එතකොට කොහොමද ලෝකයේ ආත්ම හෝ ආත්මනීය වශයෙන් ශුන්‍ය වෙන්නේ කියලා අහලා මේ ඇස රූප චක්කු විඥානාදී අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකයි සලායතන සංයුක්තය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළේ ඒ සූත්‍ර දේශනාවන්ගෙදී බහුල වශයෙන්ම මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දක්වන නිසා.
එතකොට ඒ සෑම තැනකම කියන කාරණාව ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි මේ දෘෂ්ටි මේ තැන් ටික ගොඩනගා ගන්නේ ඒ ආයතන ධර්මයන් ඇසුරු කිරීමේදී. ඇහෙන් රූපයක් දකිනකොට, කනට සද්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ විඳිනකොට තමයි අපි මේ දෘෂ්ටි කියන දේ ගොඩනගා ගන්නෙ. එතකොට ඇහැට රූපයක් පෙනෙන තැනක කොහොමද මේ දෘෂ්ටිය කියන දේ ගොඩ නැගෙන්නේ? මේක තමයි අපි අද තේරුම් ගන්නට අවශ්‍ය දේ බවට පත් වෙන්නේ. ඇහැට රූපයක් ගැටෙන තැනකදී ඒක සිද්ධ වෙන ධර්මයක් හැටියට, විපාක ධර්මයක් හැටියට සිද්ධ වෙන දෙයක්. චක්කු ප්‍රසාදයට බාහිර තියෙන වර්ණ රූපයක් පතිත වීම. එතකොට ප්‍රසාදය කියන දේ අපි හඳුනාගෙන තියෙනවා අහලා මේ කණ්ණාඩියක තියෙන උපවත් බව වගේ දෙයක් කියලා. ඒ කියන්නේ කණ්ණාඩියක තියෙන උපවත් භවයේ ස්වභාවය තමයි බාහිර තියෙන රූපවල ඡායාව ඒ උපවත් භව නිසා එහි පතිත වීම. මේ ඇහි ස්වභාවයත් ඒ බාහිර තියෙන දේවල් මේ චක්කු ප්‍රසාදයේ වෙත පතිත වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට චක්කු ප්‍රසාදයට පතිත වීම කියන දේ මෙතනදී සිද්ධ වෙනකොට මේ ඇස සහ රූපය අතර ගනුදෙනුවක් තියෙනවා. ඇස සහ රූපය අතර මේ ගනුදෙනුවේදී මේ පිළිබඳව වූ සිතක් උපදින්නේ නැත්තම් කොයි වෙලාවකදීවත් මේක දැන ගැනීම කියන කෘත්‍යයක්, දැන ගැනීම කියන ස්වභාවයක් උපදින්නේ නැහැ. එතකොට මෙතන සිතක් ඉපදින්නටත් අවශ්‍යයි. එතකොට අපි කියනවා මේ තුන්දෙනෙක් එකතු වුණ තැන අපි කියනවා දර්ශන කෘත්‍යයක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ පෙනීම කියන දේ සිද්ධ වුණා. දැන් පින්නතුනේ පෙනීම කියන දේ සිද්ධ වෙච්ච තැන ගැන පොඩ්ඩක් අපි කල්පනා කරලා බැලුවොත් ඔය පෙනුණා කියන බව, ඔය පෙනීම කියන සිදුවීම අයිති රූපෙටද? එහෙම නැත්නම් ඔය පෙනීම රූපයද? පෙනීම රූපය නෙමෙයි. මොකද ඒක රූපයට විතරක් කරන්න පුළුවන් වුණ දෙයක් උනේ නෑ. රූපයට පුළුවන්කම තිබුණේ මොකද්ද? ප්‍රසාදේ පතිත වෙන බව කරන්න විතරයි. එතකොට ඒක අපිට කවදාවත් ඒ ප්‍රසාදයට පතිත වීමට නැති පතිත නොවන රූපයක් දැනගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ කියන්නේ එළියේ තියෙන රූපය සතර මහා ධාතුව කියලා දෙයක් අපි කියනවා නම් මහා භූත රූපය අසුරු කරගත්ත එතන පවත්නා වර්ණ රූපයක් නෙමෙයි අපි දැනගත්තේ ප්‍රසාදයට පතිත වූ වර්ණ රූපය තමයි අපි හැමදාම දැනගත්තේ. ආපාතාගමේට ආපු එක ඇස් හමුවට ආපු වර්ණ සටහන තමයි දැනගත්තේ. ඒකට ඇස් හමුවට ආපු වර්ණ සටහන දැනගන්නවා කියනකොට එතන ප්‍රසාදය අනිවාර්යයෙන්ම ඒ වර්ණ රූපේ පතිත කරගන්න පුළුවන් ආකාරයට තියෙන්න ඕනේ. ඒ උපවත් බව තියෙන්න ඕනේ. ඒකයි රූපය හෝ නැති වුණොත් මෙබඳු මානසික මෙබඳු වූ සංඥාවක් පවතින්නේ නැහැ. දැන ගැනීමක් පවතින්නේ නැහැ. ඇස හෝ නැති වුණොත් මෙබඳු දෙයක් උපදින්නේ නැහැ. එතකොට ඒ පිළිබඳව පවත්නා සිත හෝ නැති වුණොත් මෙබඳු දෙයක් උපදින්නේ නැහැ. එතකොට දැන් අද අපිට දර්ශන කෘත්‍ය කියන තැන අපිට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා තුනක පැවැත්මක්, ධර්මතා තුනක වැයවීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රූපකාණ්ඩයේ තුලදී ඇහැ ගැන දේශනා කරනකොට අපට දේශනා කළේ මේ යම්කිසි රූපයක් ඇහැට ගැටෙනවා නම් මේ ගැටෙන අවස්ථාව දකිනවා නම් අතීතේ දැක්කා නම් දකිනවා නම් දකින්නේ නම් දකින බවක් තියෙනවා නම් ගැටෙන බවක් තියෙනවා නම් චක්කු සංපස්සය වේදනාව චේතනා සංඥාව චේතනාව චක්කු විඥානයේ උපදින බවක් තියෙනවා නම් මේක තමයි ඇහැ කියලා කියන්නේ. මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට ඇහැ රූප ගැන කතා කළේ මොන අවස්ථාවේදීද කියලා දැන් අපිට පැහැදිලි. ඇහැ රූප පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තුන් දෙනෙකුගේ එකතුවක් සිද්ධ වෙච්ච තැනක. ලෝකේ කොච්චර රූප තියෙනවා කියලා අපි කල්පනා කළත් කොච්චර රූප ඇති බවට අපි ඇසුරු කළත් ඒ ඇසුරු කරන සෑම තැනකම සිද්ධ වුණේ යථාර්ථය තමයි මේ තුන් දෙනෙකුගේ එකතුවක් සිද්ධ වුණ තැන. හැබැයි අපේ තිබුණ නොදන්නාකම මොකද්ද? අපේ තියෙන අවබෝධයක් නැතිකම මොකද්ද? අර තුන් දෙනෙක් ඇති තැනක विद्यमान වුණ ඵලය නැතිනම් තුන් දෙනෙකුගේ එකතුව නිසා ඉපදුණු දේ ඒ අත්දැකීම් සම්භාරය අපි හැම වෙලාවකදීම මනසින් නැවත දකිනවා කොහෙ තියෙන දේ හැටියටද රූපේ පැත්තේ තියෙන දේ හැටියට. ඒ වගේම ඇහැ පැත්තේ තියෙන දේ හැටියට, චක්කු විඥානයේ තියෙන දේ හැටියට. එක්ක විඥානය ඇස හෝ ඇසුරු කරනවා. එක්ක විඥානය රූපය හෝ ඇසුරු කරනවා. විඥානය චක්කු විඥානය හෝ ඇසුරු කරනවා.
එතකොට විඥානයේ ඇස හෝ ඇසුරු කරනකොට විඥානයේ රූපය ඇසුරු කරනකොට විඥානයේ චක්කු විඥානය හෝ ඇසුරු කරනකොට Taman දැනගත්ත දේ එළිය රූපේයි කියලා හෝ දකිනකොට ඇහි හෝ Tamanගේ පැත්තේ කියලා හෝ දකිනකොට එව නැතිනම් Tamanගේ හිතයි කියලා හෝ දකිනකොට අර ප්‍රතිඵලයේ යථාභූත ස්වභාවය නොදන්නා කම නිසා ඔහු ඒ ප්‍රතිඵලය පවරා දෙනවා ඇහැට රූපයට චක්කු විඥාණයට මේ ආදී සෑම තැනකටම මේ පවරා දීම සිද්ධ කරනවා. එතකොට ඒක නිස්සරේ කරගෙන පවතිනකොට ඒ නිස්සරේ කරගෙන පවතින තැනක ඔහුට හැම වෙලාවකදීම වෙමි කියන හැඟීම උපදිනවා. වෙමි කියන හැඟීම උපදිනවා. ඇයි වෙමි කියන හැඟීම උපදින්නේ? අර තියෙන රූපේ පිළිබඳව දන්නවනම් ඒ දන්න මම මේ පැත්තේ නිර්මාණය වෙනවා. එතකොට රූපේ පිළිබඳව දකිනවා නම් ඒ දකිනකොට ඒ දකින තැනදී ඒ දකින කෙනාව මේ පැත්තේ නිර්මාණය වෙනවා. එතකොට එළියේ දෙයක් පරිබාහිරව තියෙනකොට තියෙන දේ පිළිබඳ විඳින පුද්ගලයා තමන්ගේ පැත්තේ නිර්මාණය වෙනකොට දැන් හැම වෙලාවකදීම දෙවන්නේක් ඉන්නවා. ඒ කියන්නේ විඳින්නෙක් ඉන්නවා. විඳින්න දෙයක් තියෙනවා විඳින්නෙක් ඉන්නවා. මේ විදිහට හැම තැනකදීම ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති පුද්ගලයාට සෑම අරමුණකම මේ දේ ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ පවත්නා බවට මේ ගන්නකම ඔහුට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම විඥාණයට ඇහැ රූප චක්කු විඥාන ඇසුරු කරන්න පුළුවන්කම තියෙනකන් එයාට වෙමි කියන හැඟීම දුරු වෙන්නේ වෙමි කියන හැඟීම දුරු නොවෙනකන් එයාට පිහිටා සිටින්න තැනක් නැති වෙන්නේ එයාට පිහිටා සිටින්න තැනක් තියෙනවා. ඒ තැන කුසල වශයෙන් අකුසල වශයෙන් අර ඉන්න කෙනාට ඇහැ පිළිබඳව හෝ රූපේ පිළිබඳව හෝ හිත පිළිබඳව හෝ හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කුසල අකුසල වශයෙන් ඔහු රැස් කරගත්ත භූමිය ඔහුට තියෙනවා. එතකොට අන්න ඒ විදිහට රූපේ ඇසුරු කරගෙන ඒ ඔස්සේ හැසිරෙන කෙනෙකුට මේ සක්කාය දිට්ඨිය කියන දේ ගොඩනගෙනවා. දැන් අපිට පේනවා සක්කාය දිට්ඨිය ඉපදුනේ කොහොමද කියලා. සක්කාය දිට්ඨිය කිව්වට සක්කාය දිට්ඨිය කියන ධර්මය අපිට ඉපදුනේ කොහොමද? සක්කාය දිට්ඨිය කියන දේ නිකම්ම ඉපදුනේ නෑ. සක්කාය දිට්ඨිය ඉපදීම සඳහා අපිට ආයතන ටික හේතුණා. ආයතන ටික අසුරු කරගෙන ඉපදුනේ. ආයතන ටික උපනිශ්‍රේ කරගෙන. එතකොට ආයතන ටිකේ මොන විදිහේ වැරදි දැක්මක් තිබුණ නිසාද මේක ඉපදුනේ? ආයතන ටික පිළිබඳව මෙන්න මේ විදිහට වැරදි දැකීමකින් දැකපු නිසා. ඒ කියන්නේ මේ හේතු ටිකක හේතු ධර්මතා කිහිපයක එකතුව නිසා සම්භවය වූ ප්‍රතිඵලයක් අර හේතු එකක් එකක් කෙරෙහි දැකීම කියන වැරදි දේවල් ටික නැවත මේ තුන්දෙනා වෙත හෝ පැවරීම කියන දේ නිසා තමයි කෙනෙකුට තමන් සහ තමන්ට විඳින්න දෙයක් කියන දෙයක් මේ ලෝකෙ තුල නිර්මාණය වෙලා තියෙන්නේ. එයාට තමයි ලෝකය නිර්මාණය උනේ. එතකොට ඒ විදිහට ලෝකය නිර්මාණය කරගත්ත කෙනෙකුට හැමදාම එයාට ධර්මය අවබෝධ නොකිරීම නිසා ඉන්න පුද්ගලයෙක් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඉන්න පුද්ගලයෙක් ඇසුරු කරගෙන යන විඳින බව තියෙනවා. එතකොට ඒ විඳින බව සහ ඒ පුද්ගල බව කියන දේ නිර්මාණය වෙච්ච කෙනාට මේ ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත දේ ඉපදිලා තියෙනවා. දැන් සෝවාන් ආර්යයන් වහන්සේට කෙනෙක් හිතන්නට පුළුවන් සෝවාන් ආර්යයන් වහන්සේට එතකොට කොහොමද පවතින්නේ? එතකොට තියෙන බවට හම්බ වෙන්නේ නැද්ද? එහෙනම් තෘෂ්ණාව තියෙන්නේ කොහොමද කියලා. දැන් සෝතාපන්න ආර්යයන් වහන්සේටත් වෙමි කියන හැඟීම දුර වෙලා නැහැ. හැබැයි මේක අවබෝධ කරගත් උත්මයෙක් නිසා ප්‍රත්‍යක්ෂ ලෙස දැක්ක උත්මයෙක් නිසා මේ එකම ධර්මයක නිත්‍ය වූ පැවැත්මක් තියෙනවා කියන නිත්‍ය සංකල්පනාව අයින් වෙලා තියෙනවා. ඒ වගේම මේ දේවල් විඳුණු ලබන ආත්මයක් කෙනෙක් ඉන්නවා කියලා මේක දිගට ජීවත් වෙන කෙනෙක් විඳිනවා කියන එක පිළිබඳව තියෙන ඒ දෘෂ්ටි සහගත ස්වභාවය අයින් වෙලා තියෙනවා. හැබැයි දෘෂ්ටි සහගත ස්වභාවය අයින් වුණාට පවතිනවා කියන බව අයින් වෙලා නැහැ. ඒ කියන්නේ වෙමි කියන හැඟීම උපදින්නට අවශ්‍ය අස්මිමානයේ පවතින්නට අවශ්‍ය දේ අයින් වෙලා නැහැ. අයින් වෙලා නැති නිසා තමයි ඒ විඥානයේ අසුරු ඒ දේවල් අසුරු කරගෙන තෘෂ්ණාව උපදවන්න පුළුවන්කම එතනත් ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ දේවල් ඇති බවට ගන්න එකට වඩා අද එතන වැරදිලා තියෙන දේ තමයි ඇති බවට ගන්න දේ පිළිබඳව පවත්වන අබිනිවේෂ පරාමාසය කියන තැන. එතකොට අර රූපේ පිළිබඳව උත්හානසෙයක පුංචි දරුවෙකුටත්
එබඳු වූ රූපයක් තමන්ගේ පරිබාහිරයෙන් තමන් දකිනවායයි කියන වැරදි දැකීම තියෙනවා. ඔහුට සක්කාය පිළිබඳව සංකල්පයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔහුට සක්කාය දිට්ඨිය අනුසය වෙනවා. ඒ සක්කාය දිට්ඨිය අනුසය වෙන බව ඔහුට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨිය අපිට ඇති වෙන තැන ගැන හොඳට තේරුම් ගත්තොත්. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මෙන්න මේ ආකාර දැක්මක් තුලයි කියන එක වැරදි විදිහට මෙනෙහි කිරීමක් තුලයි කියන එක අපි තේරුම් ගත්තොත්. එතකොට එයාට තාමගතව දැඩි බවට ගියපු මේක ආත්මයක් කියලා හිතන දේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ආත්මයක් කියන සිත එතන නැති වුණත් ඔහුට ඒ සක්කාය දෘෂ්ටිය දිට්ටි අනුසයක් විදිහට අනුසය වෙනවා කියන එකෙන් ඒ දරුවා මිදිලා නැහැ. එතනේ අනුසය වීම කියන කාරණාව හිස් නොවුණු නිසා එතනත් අනුසය තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය ඒ රූප ඇසුරු කරගෙන පවතින්න පුළුවන්කම තියෙනවා. මොකද ඔහු රැස් කරනවා. ඔහු හැම වෙලාවකදීම ඔහුගේ ලෝකය සකස් කරනවා. මේ විදිහට ලෝකය සකස් කරගත්ත කෙනෙකුට ඒ පිළිබඳව තාමගත භාවයක් ඇති වෙනවා. දැඩි මානසිකාරයක් ඇති වෙනවා. දැඩි පුද්ගල බවක් උපදිනවා. අන්න ඒක ඉපදුනාට පස්සේ අපි කියනවා දැඩි සක්කාය දෘෂ්ටි පරේතව වාසය කරනවා කියලා. සක්කාය දිට්ඨිය අභිභූතව ඒකෙන් මැඩගත්ත සිත් ඇතිව වාසය කරනවා කියලා. එතකොට ඒ කෙනාට ඕනතරම් අකුසල් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද එයාගේ දෘෂ්ටි සහගත කෙලෙස් ටික පැවතිලා තියෙන නිසා. ඉතින් මේ ධර්මයේ පැත්තෙන් මහ ශක්තියක් එතන සැපයුවේ නැති වුණොත් එහෙම ධර්මයේ පැත්තෙන් ලොකු රැකවරණයක් හම්බ වුණේ නැති වුණොත් හොඳ නුවණක් ඔහුට නොතිබුණොත් එහෙම අර දුර්වල පුරුෂයෙක් අර ගංගානම් ගඟට පැනලා පීනනවා කිව්වට ඒක වෙන්නේ නෑ වගේ මේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කිව්වට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ යම්කිසි කෙනෙකුගේ සිත මේ සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට මේ සක්කාය දිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සක්කාය පිළිබඳව දේශනා කරනකොට සක්කාය නිරෝධය පිළිබඳව දේශනා කරනකොට ඒ පිළිබඳව හිත බැස ගන්න නැත්නම් ඔහුට මේක දුරු කරනවා කියන දේ කවදාවත් වෙන්නේ නැහැ කියන බඳු දුර්වල සිතකට. ඒ නිසා අපේ ප්‍රඥාව අපි දියුණු කරගත යුතුයි. සක්කාය දෘෂ්ටිය කොහොමද ඇති වෙන්නේ කියන තැන ගැන. සක්කාය දෘෂ්ටිය ඇති වුණේ මෙන්න මේ ආයතන ටික පිළිබඳව මේ විදිහට වර්ධවා පිළිපදින බව නිසා. එතකොට අපිට පේනවා එහෙනම් නිවැරදිව පිළිපදින්නට වෙන්නේ කොහොමද කියන එක ගැන. අනාථපිණ්ඩිකෝ ආද සූත්‍ර දේශනා වගේ සූත්‍ර දේශනා අරගෙන බලනකොට පේනවා ගැහැවිය ඔබේ හිතට විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා. මෙහෙම දේශනා කරනවානේ. එතකොට විඥාණයට ඇස ඇසුරු වෙන්නේ නැත්තම්, රූප ඇසුරු වෙන්නේ නැත්තම්, චක්කු විඥාණය ඇසුරු වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? විඥාණයට ඇස ඇසුරු වෙන්නේ නැත්තම්, රූප ඇසුරු වෙන්නේ නැත්තම්, චක්කු විඥාණය ඇසුරු වෙන්නේ නැත්තම් කිසිම කලෙක ඔහුට ඇස කියලා දෙයක් ලෝකේ පනවන්න පුළුවන් කමක් නැහැ. රූප කියලා දෙයක් පනවන්න පුළුවන් කමක් නැහැ. චක්කු විඥානය කියලා දෙයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහුට හම්බෙන එක දෙයක් ඒ තමයි සුද්ධං ධම්ම සමුප්පාදං. සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. අනාත්ම වූ ශුද්ධ වූ ධර්ම සමුප්පාදයක් පමණක් දකින්න පුළුවන්කම තියෙනවා. සුද්ධං සංඛාර සම්තතින්. සුද්ධ වූ සංස්කාර සම්තතියක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විඥාණයට අර ඇස කියන දේ ඇසුරු වෙන්න දුන්නොත් එහෙම ඒක බලවත් වරදක්. විඥාණයට රූපය ඇසුරු වෙන්න දුන්නොත් ඒක බලවත් වරදක්. අපි දැක්ක ඒ අනුසාරයෙන් තමයි සක්කාය දිට්ඨිය කියන දේ අපිට ගොඩනැගිලා යන්නේ. හැබැයි අපිට ඒ ධර්මයන්ට ඇස ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් විඥාණයට රූප ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්නේ නැත්නම් ඇසුරු වෙන්න නොදෙන ඒ කෙනාට ඒ දේවල් ඇසුරු කරගෙන ඒ දේවල් පිළිබඳව දකින්න කෙනෙක් හෝ තියෙන කෙනෙක් බවට ඔහුවපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහුට පුද්ගල බව කියන දේ දුරු වෙනවා. ඒ දකින්න ලබන කෙනාව දුරු වෙනවා. වෙමි කියන දේ තියෙන්න ඉඩක් නැහැ. වෙමි කියන දේ තියෙන්න ඉඩක් නැත්නම් ඔහුට පිහිටා ඉන්න තැනක් නැහැ. අන්න ඒ තැනට මාර්ගය තුලින් ඔහුව ක්‍රමක්‍රමයෙන් ගන්නවා. එතකොට දැන් අපිට මේ මාර්ගය තුලින් මේක ගන්නකොට මාර්ගය තුලින් මේක අපි ඉස්සරහට අරගෙන යනකොට අපිට ඊටාම වැදගත් වෙනවා මේ කතා කරන ඇස ඇසුරු වෙන්නේ නැහැ, රූපය ඇසුරු වෙන්නේ නැහැ, චක්කු විඥානය ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන මේ තැන අපි තේරුම් ගන්න එක. මොකද දැන් යම් කිසි දෙයක් ඇසුරු වෙන්නේ නැත්නම් ඇසුරු වෙන්නේ නැති දේ ඔබට තියෙන්න පුළුවන්ද? විඥාණයට යමක් ඇසුරු නොවේ නම් ඇසුරු නොවන දේ තියෙන්න පුළුවන්ද? ඇසුරු නොවන දේ දැනගන්න පුළුවන්ද? එතකොට විඥානයේ ඇස ඇසුරු කරගෙන පවතින්නේ නැත්නම්
ඒ කෙනාට ඇහැ පිළිබඳව දකින්න කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ ඇහෙන් දකින ලෝකය ඇහැ ලෝකය නම් ඒබඳු ලෝකයක් ඔහුට නැහැ. විඥානයේ රූපය අසුරු කරන්නේ නැත්නම් අසුරු නොකරන කල්ලි රූපය කියන දේ ඔහුට පණවන්න පුළුවන් කමක් නැහැ. විඥානයේ අසුරු කරන්නේ නැත්නම් ඔහුට ඒබඳු ලෝකයක් පණවන්න පුළුවන් කමක් ඒබඳු ස්වභාවයක් තියෙනවා කියන දේ පණවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ලෝක නිරෝධයට. ඒකයි සක්කාය නිරෝධය කියලා කිව්වේ. සක්කාය නිරෝධය කියලා කිව්වේ එයාට ඇහැ නිරුද්ධ වෙනවා, රූපේ නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. දැන් මේක කිව්වහම කලබල වෙන්න එපා. මේ කියන්නේ දැන් ඇහැට රූප පේන්නේ නැතුව ඇහත් නැති වෙලා යනවා, රූපයත් නැති වෙලා යනවා, චක්කු විඤ්ඤාණයත් එතන නැති වෙලා යනවා කියලා නෙමෙයි. මේක නෑ කියනවා නම් කියන්නේ මේ මොකකින්ද, මේ මොන පරයයකින්ද කියන එකයි අපි තේරුම් ගන්නට ඕනේ. යම් විඥානයකින් මේ ඇස ඇසුරු වෙන බව නැත්තම්, යම් විඥානයකින් මේ රූපය ඇසුරු වෙන බව නැත්තම්, යම් විඥානයකින් චක්කු විඥානය ඇසුරු කරන බව නැත්තම්, ඒ දේවල් ඇසුරු නොකරන මනසකට ඇස තියෙනවයි කියලා කියන්න පුළුවන්ද? යම් රූප නොපෙනෙන අන්ධයෙකුට මේ ලස්සන රූපේ තියනවද කියලා ඔහුට ඇහුවොත් ඔහු දෙන උත්තරේ මොකද්ද? කන ඇහෙන්නේ නැති මිනිස්සෙකුගෙන් අපි ගිහිල්ලා මේක ඇත්තටම ඔබේ කන ඇහෙන්නේ නැද්ද කියලා ඇහුවොත් ඔහු දෙන උත්තරේ මොකක් වෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ. යම් විඥානයකින් ඇස ඇසුරු වෙන්නේ නැත්නම්, රූපේ ඇසුරු වෙන්නේ නැත්නම්, චක්කු විඥානය ඇසුරු වෙන්නේ නැත්නම්, ඇසුරු නොවන දේ කවදාවත් අපිට ඇති බවට හම්බ වෙන්නේ නැහැ. මේකෙදි හැම වෙලාවකදීම ඇහැට වර්ණ රූපේ පතිත වෙලා නැහැ කියනව නෙමෙයි. ඇහැට වර්ණ සටහන පතිත වෙලා තියෙනවා. පතිත වූ වර්ණ සටහන පිළිබඳව දැනගෙනක් තියෙනවා. හැබැයි මේ දැනගත්ත දේ පිළිබඳව නැවත ඇහැ පැත්තට දැකලත් නැහැ, රූපේ පැත්තට දැකලත් නැහැ, හිත පැත්තට දැකලත් නැහැ. ඒ පිළිබඳව දැනගෙන තියෙනවා, දැනගත්ත බවටත් නුවණයි. හැබැයි ඒ දැනගත්ත බව ආවේ කොහොමද කියලා දකිනවා. තුන්දෙනෙකුගේ ස්පර්ශය වෙච්ච බවක් දකිනවා. දකින නිසා ඒ පැත්තට ඒක පවර්ලා දෙන්න යන්නෙත් නැහැ. පවර්ලා දෙන්න යන්නේ නැතිකම නිසා එයාට ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඤ්ඤාණ නැහැ. එතකොට නමුත් රූප දකිනවා කියන බව වෙලා තියෙනවා. දැකීම කියන දේ සිද්ධ වෙලා හැබැයි ඔහුට දැකපු ඇහැක් තිබිලා නැහැ. දැකීම කියන දේ සිද්ධ වෙලා තියෙනවා, දකින්න රූප තිබිලා නැහැ. දැකීම කියන දේ සිද්ධ වෙලා තියෙනවා, දකින්න විඥානය කියන දේ පැවතිලා නැහැ. එතකොට මෙන්න මේ විදිහට ඊටාම ගැඹුරු සිද්ධාන්තයක්, ගැඹුරු ධර්ම කාරණාවක් මේක ඇතුළේ තියෙනවා අපිට තේරුම් ගන්න තියෙනවා. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා යම් මගක් තියෙනවා නම් ඒ මග මෙන්න මේ සක්කාය නිරෝධය සඳහා දේශනා කරන මේ මාර්ගය තුලින්ම උපදෝගත යුත්තක් මිසක මාර්ගය තුලින්ම ලැබිය යුත්තක් මිසක වෙනත් තැනකින් ලැබිය හැක්කක් නෙමෙයි. ඒකයි දේශනා කරේ ගංගානම් ගඟේ වතුර එකක් පිරලා යනකොට ඒ කියන්නේ මේ හිතේ මෙච්චර කෙලෙස් ආශ්‍රව ධර්ම සංයෝජන ධර්ම හැම වෙලාවකදීම මැඩගෙන මේ මමත්වය ආත්ම සංකල්පනාව අපිට හැම මොහොතකම ඇසුරු වෙන තැනක මෙහෙමයි රූපය පෙනෙන්නේ කියලාවත් නොදන්න ඥාන ශක්තියෙන් හීන දුර්වලයක් ඇවිල්ලා මම මේක පීනන්න හදනවා නම් ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැති කරන්න හදනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේ සක්කාය දිට්ඨිය සක්කාය නිරෝධයේ පිණිස ධර්මදේශනාව පිළිබඳව කෙනෙකුගේ හිත බැස ගන්න නැත්නම් සැසඳෙන්නේ නැත්නම් ඔහු ඒකේ උකටලී වෙනවා නම් ඒ බඳු කෙනෙකුට පුළුවන් කමක් නැහැ කවදාවත් සක්කාය නිරෝධය සිද්ධ කරන්නට. නැතිනම් සක්කාය නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. ඔහුට පුළුවන් හැමදාම ලෝකේ තියෙන දේ විඳින පුද්ගලයා ජීවත් කරවන්න පුළුවන්කම තියෙනවා. විඳින්න පුද්ගලයෙක් ඉන්නකම් ඒ ඉන්න පුද්ගලයාට විඳින්න දේවල් තියෙනකම් ඔහුට සසරේ පැවැත්ම කියන දේ නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. සසරේ පැවැත්ම කියන දේ තියෙනවා නම් ඒ කෙනාට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක හිස්සෙල නැතුව පවතිනවා. ඒ නිසා අපි මේ දැනුම තුළ ශක්තිමත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ පිරලා තියෙන වෙලාවක ඊටාම ශක්ති සම්පන්න මිනිස්සෙක් ඇවිල්ලා ඊටාම ශක්තිය කාය ශක්තියක් තියෙන ඊටාම ශක්ති සම්පන්න මිනිස්සෙක් ඇවිල්ලා මම මේ ගඟ හරහට පීනගෙන යනවා කියනවා නම් ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ වගේ මේ යම් කිසි කෙනෙක් සක්කාය නිරෝධය සඳහා ධර්ම දේශනා කරන කල්හි සක්කාය නිරෝධය පිළිබඳව හිත පිහිටවනවා නම් ඒ පිළිබඳව හිත බැස ගන්නවා නම් ඔහුගේ හිත ඒක නා විමුච්ඡති. ඔහු මිදෙනවා. මේක වෙන්න පුළුවන්කම තියෙනවා.
එතකොට කතමෝචානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනනම් පහනාය. බුදුරජාණන් වහන්සේ අහන ආනන්ද මොකද්ද ප්‍රතිපදාව? මොකද්ද ක්‍රමය? මේ කියන පංචෝරම් භාගීය සංයෝජන දුරු කරන්න. දැන් අපි කතා කළා මේ විදිහටයි ඇති උනේ. එතකොට මේක නැති කරපු කෙනෙකුගේ මනස මෙහෙමයි මේක ඇසුරු නොකරන බවක්. එතකොට ඒකට යන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද? ඒකට යන්න තියෙන මාර්ගය මොකද්ද? ඉදානන්ද බික්ඛු උපදි විවේකා අකුසලානං ධම්මානං පහනා සබ්බසෝ කාය දුට්ඨුල්ලානං පටිපස්සද්ධියා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ පිළිබඳව ප්‍රථම ධානයේ උපදවා ගැනීම ගැන කතා කරනවා බුදුරජාණන් වහන්සේ. වැදගත් වෙනවා මේ ධානයේ උපදවන්නට පෙර පවතින ලක්ෂණ ටික ගැන කතා කරන නිසා. ඉදානන්ද බික්ඛු උපදි විවේකා අකුසලානං ධම්මානං පහනා. උපදි විවේකය නිසා ක්ලේශ උපදී ආදී උපදීන්ගෙන් හිත නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගත්ත නිසා. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගත්ත නිසා. ඒක తాවකාලිකව හිත යටපත් කරපු නිසා. අකුසලානං ධම්මානං පහනා. අනිකුත් අකුසල ධර්මයන් හිතේ ඇති වෙන්නේ නැති විදිහට ඒ හිත කෙලස් අංගන රහිත කළා අනංගන බවට පමුණවලා. සබ්බසෝ කාය දුට්ඨුල්ලානම් පටිපස්සද්ධිය. කයින් කරන වැරදි එමත් ඇතිනම් කාය දුට්ඨුල්ලතාවයන් කයේ තියෙන අලස භාවය දුරු කරපු කෙනෙකුට විවිච්ඡේව කාමේහි කාමයෙන් තොරව විවිච්ඡේව කාමේහි විවිච්ඡ කියලා කියනවා ඒ කාමයෙන් වෙන්ව කියන එක. එතකොට කාමයෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව සවිතක්කං සවිචාර විවේකජම් පීතිසුඛං විතර්ක විචාර සහිත විවේකයෙන් උපන් විවේකජං පීතිසුඛං විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපය තියෙන පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානය එළඹගෙන වාසය කරනවා. එතකොට දැන් මේ ශාසනය කතා කරන දැන් ආර්ය ධාන තමයි මේ. දැන් සමහරලාට අපිට පේනවනේ ආර්ය ධාන අරිය ධාන වඩනවා කියලා. ඇතැම් වෙලාවකට අරිය ධාන වඩන්නට හදනවා. එතකොට සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්තා, සකුදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා ආදී වශයෙන් මේ මාර්ගඵල ගැන කියමින් මේ ආර්ය ධාන වඩනවායි කියලා මේ ධාන ඉපදවීම සඳහා අරිය ධාන ගැන කතා කරනවා. හැබැයි ආර්ය ධානයක් සතු විය යුතු ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ අපිට මෙතනදී හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේක මේ මූලික ලක්ෂණ ටික සාමාන්‍යයෙන් අන්‍ය ශාසනයක ධානයක් ලැබුවත් ඒ කෙනා සතුවක් තියෙන දෙයක්. ඒ කියන්නේ මේ කාමයනුත් ඇසුරු කරගෙන කාම භෝගී ජීවිතයක් ගත කරගෙන රාමෙන පානය කිරීම ආදී නොඑක් අකුසල සමාචාරයනුත් සිද්ධ කරමින් ඒබඳු දේවල් වල හැසිරෙමින් ධානයක් තියාගෙන ඉන්නවා කියන එක කවදාවත් විද්‍යමාන වන දෙයක් නෙමෙයි. ඒකයි විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ. අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව තමයි මේක තියෙන්නේ. සබ්බසෝ කාය දුට්ඨුල්ලානම් පටිපස්සද්ධිය. ඒ කයේ තියෙන ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම සබ්බසෝ සියලු ආකාරයෙන්ම ඒක පටිපස්සද්ධියකටපත් කරලා තියෙනවා. සංසිඳවලා තියෙනවා ඒක. ඒක ඇත්තේ නෑ දැන්. මතුවෙලා එන දෙයක් නෙමෙයි ඒක. ඒක යට කරලා තියෙන්නේ. ඒක ඇත්තේ නෑ එතන. ඒ වගේම උපදි විවේකයේ තියෙනවා. එතන අර කෙලෙස් ධර්මයන් එන්න දෙන්නේ නැතුව අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට අකුසලයේ ඉදිරිපත් වෙනවා නම් ධානයේ නෑ අකුසල ඉදිරිපත් වෙන්නේ නැති තැනක තමයි මේ තියෙන්නේ. කෙලස් ඉදිරිපත් වෙනවා නම් කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් එතන ධානය ඇත්තේ නැහැ. කාමයේ තියෙනවා නම් ධානය නැහැ. ඒ නිසා මේ කාම ලෝකේ තියෙන දේවල් වලට තණ්හාවේ ඒ දේවලුත් ඇසුරු කරගෙන ඉන්නවා නම් ඒකට කියන්නේ ධානය කියලා. පිනතුනේ ප්‍රථම ධානය කියන්නේ ඔහු රූප භූමියේ ඉන්න කෙනෙක්. අපරියාපන්න භූමියට අදාළ ටික අයින් කළොත් අපි මදකට මේ ටික විදිහට කතා කළත් ඔහු රූප භූමියේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔහු කාම භූමියේ ඉන්න කෙනෙක් නෙමෙයි. කාම භූමියේ සත්‍යයන්ගේ තියෙන සංයෝජන ඒබඳු මට්ටමේ තෘෂ්ණා ඔහුට තියෙන්න බෑ. එහෙම වුණොත් ධ්‍යාන ලබාගත්ත කෙනෙක් ආපහු මනුස්ස ලෝකෙත් උපදින්න පුළුවන්. දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන්. හැබැයි එහෙම උපදින්නේ නැහැ. ධ්‍යාන ලබාගෙන නොපිරිහූ ධ්‍යානයේ තිබුණොත් එයා බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. එයාගේ භූමිය වෙනස් කළා. භූමිය වෙනස් වුණා කියන්නේ එයාට මේ දැන් කාමාවචර මට්ටමේ දේවල් වල පවතින තණ්හාව පවතින්නේ නැහැ. එයා ප්‍රථම ධ්‍යානලාභී කෙනෙක් වුණාම එයා හැම වෙලාවකදී මේ විවේකයේ තුලින් උපන් ඒ මට්ටමේ දෙයකට තමයි එයා තණ්හාව පවතින. මේ මට්ටමේ දෙයකින් එයා ඇසුරු කරන්නේ. ඒ කියන්නේ එයාට
ඒ සියුම් මට්ටමේ දෙයකින් ඒ ධානා නිමිති පිළිබඳව පවතින දෙයක් මිසක ඒක මේ කාම සංකල්පන ඇති වෙන දෙයක් නෙමෙයි, රාගය ඇති කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ශාසනයේ ධානා උපදෝගෙන රාගයක් තියාගෙන ඉන්නවා කියලා දෙයක් වෙන්නේ නැහැ. අඩුම තරමේ බාහිර ශාසනයකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ධානය කියලා කියන්නේ මේ විදිහට විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් සහ ප්‍රීතියෙන් උපන් දෙයක්. ඒක විවේකයේ තියෙන්නට ඕන කාය විවේකයේ කියන දේ. සෝ යදේව තත්ත්ව හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. එතකොට එයා යම් රූපගතයක් තිබෙනවා නම් වේදනා සංඥා සංස්කාර විඥානගතයක් තියෙනවා නම් තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. එතකොට දැන් මේ කතා කරන්නේ මේ ධානයක් උපදව ගත්ත දැන් විශේෂයෙන්ම මේ අපිට ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවනේ, ඉන්ද්‍රිය වේමත්තතාවයක් තියෙනවා. ඉන්ද්‍රිය වේමත්තතාවයක් තියෙනකොට කෙනෙක් සමතේ මූලික කරගෙන යන්න පුළුවන්, කෙනෙක් විපස්සනා මූලික කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ පුද්ගලයෝ දෙන්නම සමතේ මූලික කරගෙන ගියත් ඔහු චේතෝ විමුක්තියෙන්ටපත් වෙමින් ධර්ම අවබෝධයටපත් වෙනවා. ඒ වගේම විපස්සනා වඩාගෙන යන කෙනෙකුට විපස්සනාව තුළ ප්‍රඥා විමුක්තිය තුළින් එයාට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි විපස්සනාවට අනුව ගියත් මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් සහිතව තමයි ඔහු ප්‍රථම ධ්‍යානයටපත් වෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යාන සහිත මාර්ගසිතක් උපදිනකොට ඔහුට ඒබඳු මට්ටමේ මානසිකාරයක් තියෙනවා. කෙබඳු මට්ටමේ මානසිකාරයක්ද? තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. ඒ ධර්මයන් පිළිබඳව කුමන ධර්මයන්ද? වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත. රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත කියන මේ ධර්මයන් පිළිබඳව එයාට තියෙනවා අනිත්‍ය වශයෙන් දකින්නකම. දැන් මේ තමයි ප්‍රතිපදාව. දැන් ධානය කියන දේ නැති කෙනෙකු උනත් යම් රූපගත බවක් තියෙනවා නම්, වේදනාගත බවක් තියෙනවා නම්, සංඥාගත බවක්, සංස්කාරගත බවක්, විඥානගත බවක් තියෙනවා නම් අන්න ඒ දේ පිළිබඳව ඔහු අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දකිනවා. දුක්ඛතෝ දුක් වශයෙන් දකිනවා. කොහොමද අනිත්‍ය වශයෙන් දකින්නේ? එයා මේක හටගෙන නැති වෙන ධර්මයක් හැටියට දකිනවා. ඒ දකින නිසා තමයි යාට ආත්මයක් කියන හැඟීම ඉබඳු දෘෂ්ටීන් මේ දේවල් ඇසුරු කරගෙන ගොඩනගෙන්නේ නැත්තේ. එතකොට ඒ කෙනාට පුළුවන්කම තියනවා මේ දේවල් ගැන දැන් හොඳ නුවණක් පවත්වන්න, නුවණකින් බලන්න. බුදුරජාණන් වහන්සේ අහන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් මහන්නේ මේ ජනය ඇවිල්ලා ජේතවනාරාමේ තියෙන දෙවදඬු තනකොළ ආදී දේවල් අරගෙන ගියොත් එහෙම ඔබලට හිතෙනවද මේ මිනිස්සු ඇවිල්ලා මම අරගෙන යනවා, මාව අරගෙන යනවා, මගේ දේවල් අරගෙන යනවා කියලා ඔබලට හිතෙනවද? ස්වාමීනි එහෙම හිතෙන්නේ නැහැ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? ස්වාමීනි මේ ජේතවනාරාමේ තියෙන දවදඬු තනකොළ මම නෙමෙයි. මගේ නෙමෙයි. ඒ කියන්නේ අපි නෙමෙයි, අපේ නෙමෙයි. ඒ නිසා මේ දේවල් අරගෙන ගියා කියලා අපිට ඒ අරබය දුකක් ඇත්තේ නැහැ. එතකොට යංගෝ භික්ඛවේන තුම්හාකං මහණෙනි එහෙනම් ඒ විදිහටම යමක් ඔබලගේ නෙවෙයි නම් තම් පජහත. ඒ ඔබලගේ නෙවෙන දේවල් දුරු කළා දාන්න. දැන් යමක් අපේ වුණොත් නේ අපේ වෙන දේ නැති වෙනකොට දුක එන්නේ. නමුත් යංගෝ භික්ඛවේන තුම්හාකං මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් තම් පජහත. ඒක දුරු කළා දාන්න. අපේ නොවන දේ දුරු කළා දාන්න. එතකොට අපේ නොවන දේ දුරු කළා දාන්න කියලා කියන්නේ අපේ නොවන දේ දුරු කරන්නේ කොහොමද අපි? අපේ නොවන දේ අපි දුරු කරන්නේ අපිට එතන හොඳ ඥාන දර්ශනයක පැවැත්මක් කරලා. මොනවද අපේ නොවෙන්නේ? රූපය අපේ නෙමෙයි, වේදනාව අපේ නෙමෙයි, සංඥාව අපේ නෙමෙයි, සංස්කාරය අපේ නෙමෙයි, විඥානය අපේ නෙමෙයි. ඒකයි රූපගතං, සංඥාගතං, සංඛාරගතං, විඥානගතං කියලා කිව්වේ. රූපගත, වේදනාගත, සංඥාගත, සංඛාරගත, විඥානගත කියලා කිව්වේ. එතකොට අන්න ඒ බඳු දේවල් අපිට දුරු කළා දාන්නට වෙනවා. එතකොට දුරු කළා දාන්න කියලා කිව්වේ රූපය කියන දේ දුරු කළ යුතු ධර්මයක්. වේදනාව කියන දේ දුරු කළ යුතු ධර්මයක්. සංඥාව, සංස්කාරය, විඥානය දුරු කළ යුතුයි. දැන් අපිට තේරුම් ගන්නට වෙනවා මොකද්ද මේ දේවල් දුරු කරන්නේ? එතකොට මේ දේවල් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙනවා කියන්නේ මේ ස්කන්ධ සම්පතියක පැවැත්මක් නේ. එතකොට මේ කාරණාව ගැන අපි බලනකොට අපිට හොඳට වැටහෙන ධර්මයෙන් පිළිබඳ අවබෝධයක් තියෙන කෙනාට මේ ස්කන්ධ ධර්මතා ටිකක ස්කන්ධ පැවැත්ම කියන දේ තිබුණට ඒ කෙනාගේ විඥානය ඇසුරු කරගෙන රූපගත වූ විඥානයක් නැහැ.
රූපය අසුරු කරගත්ත විඥානයක් නැහැ. වේදනා අසුරු කරගත්ත විඥානයක්, සංස්කාර සංඥා සංස්කාර විඥාන අසුරු කරගත්ත විඥානයක් එයා තුළ පවත්න්නේ. ඒ නිසා මේ ධර්මය පවතිනවා කියලා එයාට නොකිය යුතුයි. එතකොට ඒ නිසා අන්න ඒ විදිහට තමයි රූපේ ප්‍රහාණ කරන්න කියලා කියන්නේ. රූපේ ප්‍රහාණය කළ යුත්තේ එළියේ තියෙන රූපේ නැති කිරීම තුළින්වත් ඇස ගලවා ඉවත් කිරීම තුළින්වත් නෙමෙයි රූපේ ප්‍රහාණය කළ යුත්තේ. අපි රූපේ ප්‍රහාණය කළ යුතුයි නමුත් රූපේ ප්‍රහාණය නොකොට නිවන් දකින්නවා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. එනිසා රූපේ ප්‍රහාණය කළ යුතුයි. හැබැයි ප්‍රහාණය කළ යුතු වෙන්නේ බාහිර තියෙන රූප ඉවත් කිරීමවත් ඇස ඉවත් කිරීමෙන්වත් නෙමෙයි. ඒක ප්‍රහාණය කළ යුතු වෙන්නේ විඥානයේ ඇස ඇසුරු කරන බව ප්‍රහාණය කළොත් එයාට ඇහැ නැහැ. විඥානයේ රූපය ඇසුරු කරන බව ප්‍රහාණය කළොත් එයාට රූප නැහැ. විඥානයේ චක්කු විඥානයේ ඇසුරු කරන බව ප්‍රහාණය වුණොත් එයාට චක්කු විඥානේ නැහැ. දැන් එතකොට එයා ඇහැ ප්‍රහීන කළා, රූපේ ප්‍රහීන කළා, චක්කු විඥානේ ප්‍රහීන කළා. හැබැයි පේන්නේ නැද්ද? අපි සාමාන්‍ය විදිහට කතා කරනවා පේනවා. හැබැයි ඇස නැහැ. පේනවා හැබැයි රූප නැහැ. පේනවා හැබැයි චක්කු විඥාන නැහැ. ඒ දේවල් නැහැ කියලා කියන්නේ ඒ දේවල් නුවණින් දැකලා තියෙන නිසා. ඒ දේ නුවණින් අවබෝධයක් කරපු නිසා. ඒ දේ පිළිබඳ නුවණින් ප්‍රත්‍යක්ෂයක් කළ නිසා. එතකොට ඒ දේ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා තමයි මේ කියන්නේ විඥාණය ඒ දේවල් වලට අනුගතව නොපවත්වන්නට නම් අපිට තියෙන අවශ්‍ය දේ තමයි අනිත්‍ය අනුව දකින්නකම. අනිත්‍ය අනුව දකින්නකම කියලා කියන්නේ දැන් සාමාන්‍ය විදිහට අපි පසුගිය කාලේ කතා කරන්නේ මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියන අර්ථය ගැන, එහෙම කැමැතිසේ පවතින්නේ නැහැ කියන දේවල් ගැන එහෙම. ඒතකොට දැන් ඒ බඳු අර්ථයකින් ගත්තොත් මේ ගැඹුරු අර්ථයට එන්න අපිට කොච්චර අමාරු වෙනවද? කොහොමදවත් මේකට එන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි මේක අපි තේරුම් ගත යුතු ගැඹුරු දෙයක් කියලා කියන්නේ. අනිත්‍යතාවය. එහෙමත් නැතිනම් අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූපය අනිත්‍යයි, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපය ආහාරය නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු සංඥාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙලා යනවා. ස්පර්ශය නිසා හටගත්ත චේතනාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය නාම රූප නිරෝධයෙන් නැති වෙලා යනවා. දැන් මේ විදිහට එයාට හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙන බව දකින්න වෙනවා. එතකොට එයාට මේ නාම රූප ධර්මතා දෙක වෙන් වෙන් වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට නාම රූප ධර්මතා දෙක එයා දකිනකොට එයාට පේනවා ලෝකේ ඇසුරු වෙන තැන තියෙන වැරද්ද මොකද්ද කියලා. ඒ කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව දැකීම තමයි මෙතන තියෙන අනිත්‍යානු දර්ශනය කියලා කියන්නේ. කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනවා නම් එයාට මේ ලෝකේ නිමිති වශයෙන් ගන්නට දෙයක් ඇති වෙන්නේ නැහැ. අනිමිත්ත චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා කෙනෙක් දකින මේ අනිත්‍යානු දර්ශනය තුළ. අනිත්‍ය වශයෙන් දැකීම තුළ එයාට පුළුවන් ලෝකයේ තියෙන හමුවන දේවල් පිළිබඳව ලෝකයයි කියන ස්වභාවය පිළිබඳව යථාර්ථ අවබෝධයකට එන්න පුළුවන්කම තියෙනවා. ලෝකය කියලා කියන්නේ අපි ගත්ත නිමිති සමුදායකට. ලෝකේ හෝ ලෝක ප්‍රඥප්තිය තියෙන්නේ අපිට ඇසුරු කරන්න පුළුවන්කම තියෙනකොට, රූප ඇසුරු කරන්න පුළුවන්කම තියෙනකොට. ඒ බඳු කෙනා පෙන්වා දෙනවා නැහැ. මේ ටික හේතු නිසා සකස් වෙච්ච ධර්ම. හේතු නැති වෙනකොට මේ දේවල් නැති වෙලා යනවා. ඇස හෝ නැති වෙයි නම්, රූපය හෝ නැති වෙයි නම්, හිත හෝ නැති වෙනවා නම් මේක තියෙන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට මේ ටික මේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක එයා දකිනවා. අනිත්‍ය අනුව එයා බලනවා. එතකොට අනිත්‍ය අනුව බලනකොට අනිත්‍ය බලන තැන එතන ඉඳලා පල්ලෙහාටම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නිර්වාණ අවබෝධයට හේතු වෙන මට්ටමේ ඉඳලම අර අනිමිත්ත චේතෝ විමුක්තිය ගෙනල්ලා දෙන්න කිසිම නිමිත්තක් ලෝකයේ ඇසුරු නොවන තැනක මනසක් හදන තැන ඉඳලම එයා අද සම්මර්ෂණය කරන තැනට එනකන් එන්න පුළුවන්කම තියෙනවා. මේකයි ඇහැ කියලා කියන්නේ, මේකයි රූපය කියලා කියන්නේ, මේකයි චක්කු විඥානය කියලා කියන්නේ, මේ මොහොතෙත් මේක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවනේ කියලා ඔබට පුළුවන් අද විදර්ශනා කරන්න. හැබැයි මේ විදර්ශනාව මේ තියෙන බවට හම්බ වෙන තැනක තමයි ඔබ මේ විදර්ශනාව කරන්නේ. ඇති බවට හමු වන තැනක මේ විදර්ශනාව කරන නිසා ඒක අද අපි ඉන්න භූමිය පෘථග්ජන භූමිය නිසා අපිට මේ මට්ටමින් එක කරන්න වෙලා තියෙනවා. හැබැයි ඒක නෙමෙයි නිෂ්ඨාව. ඒක නෙමෙයි කෙලවර.
ඒකේ කෙලවර බවටපත් වෙන්නේ ඒ ධර්මයේ පිළිබඳව අවබෝධ කිරීම තුළ. ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වීම තුළ. ප්‍රත්‍යක්ෂ අවබෝධය කියලා කියන්නේ පෙරපසු නැතිව මේක දකින්න පුළුවන් බව. යම් මොහොතක එක වතාවකට හෝ පිහිටා සිටින්නට හැකියාවක් නැතිව පෙරපසු නැතිව ඒක අවබෝධ කළොත් එහෙම අනිත්‍යතාවය අනිත්‍ය ධර්මයේ පිළිබඳව එපමණකින්ම ඔහු සෝතාපන්නයි. එපමණකින්ම ඔහු සෝතාපන්නයි. හැබැයි ඔහුට කිසිම කලෙක නැවත ලෝකේ මේ සියලු සංස්කාරයන්ගේ නිත්‍ය සංකල්පනාවක් උපදින්නේ නැහැ. අට්ඨාන මේතං අනවකාසෝ යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝපගච්ඡේය. මහන්නේ මේ ලෝකේ අස්ථානයක් තියෙනවා. මේ කවදාවත් වෙන්නේ නැහැ. මොකද්ද? යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ සම්‍යක් දෘෂ්ටි සම්පන්න වූ සෝතාපන්න ආර්යයන් වහන්සේ දිට්ඨි සම්පන්න පුද්ගලයා කංචි සංඛාරං නිච්චතෝපගච්ඡේය. යම් කිසි සංස්කාරයක් නිට්ටයයි එළඹෙනවා නම් නිට්ටයයි ගන්නවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඇයි? එයා එක මොහොතකට හෝ දැක්කා රූපයේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව. ඒ අනිත්‍යතාවය පිළිබඳව දැකපු ඒ කෙනාට එබඳු වූ සංස්කාර සම්තතියක් නිට්ටයයි ගැනීම කවදාවත් වෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ දැකපු අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේම නැවත නැවත ඔහු එතනින් එහාට භාවිත කරනවා. දැන් මේක තමයි ඔහුගේ පළවෙනි දර්ශනය. නුවණින් මෙනෙහි කිරීම තුළ මානසිකාරය තුළ ඔහු උපදවගත්ත දර්ශනය. මේකට කියනවා ඒ නිසා දර්ශන භූමිය කියලා. මේ දර්ශන භූමියට පත්වීම තුළ ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ඒ දැකපු දේ භාවිත කරන්න. සෝතාපන්න ආර්යයන් වහන්සේගේ තිබෙන විශේෂත්වය තමයි ඒක. දැකපු දේ භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා භාවනා භූමිය කියලා. දැන් අරක දර්ශන භූමිය මේක භාවනා භූමිය. දැන් ඔහුට පුළුවන් මේක භාවනා කරන්න. නැතිනම් ඒක නැවත නැවත වඩන්න පුළුවන්කම තියෙනවා. ওই කාරණාව ඇතැම් විට වර්ධවා අරගෙන තමයි කෙනෙක් කියන්නේ මේ භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ කියලා. දැන් දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන එක වර්ධවා ගැනීම තුළ දර්ශන භූමිය කියලා කියන්නේ ඒක ඉස්සෙල්ලා Taman තුළ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම කියන දේ. දැකගත්ත දේ තමයි එයාට ඊට පස්සේ වඩන්න තියෙන්නේ. වැඩිම කියන අර්ථයෙන් තමයි එතන භාවනාව කියලා කියන්නේ. දැන් අද අපි භාවනා කරනවා කිව්වත් බණ අහනවා කිව්වත් අපි හැම තැනකදීම කරන්නේ මොකද්ද? දර්ශන භූමියටපත් වීම සඳහා උත්සාහවත් වෙනවා. දර්ශන භූමියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අද අපි භාවනා කරනවා කියලා හිත දියුණු කිරීම තුලත් බණ අහගෙන ඉඳලත් බණ පොත් කියවීම තුලත් ඒ ඕනම තැනකින් අපිට පුළුවන්කම තියෙනවා භාවනා භූමියටපත් වෙන්න. දර්ශන භූමියටපත් වෙන්න. දර්ශන භූමියටපත් වුණ කෙනෙකුට පුළුවන් තමන් අද්දුටු දර්ශනය පිළිබඳව තමන් දැකපු දේ පිළිබඳව ඊට පස්සේ භාවිත කරගෙන යන්න පුළුවන්කම තියෙන එකට කියනවා භාවනා භූමිය කියලා. මෙන්න මේ විදිහට දර්ශන භූමිය තුල රැඳී ඉඳමින් භාවනා භූමියට පත්වෙච්ච කෙනෙකුට සේකාරයන් වහන්සේ කියලා කියනවා. ඒ කෙනාට යම් කිසි අවස්ථාවක පෙරපසු නැතුව එළඹ සිටි මට්ටමකට පිහිටිනා හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියන නුවණ. ඒ කියන්නේ අර පෙනීම කියන දේ සිදු වුණත් ඒ පෙනීම කියන දේ බාහිරට පතිත නොකර ඉන්න මට්ටමකට පිහිටි මට්ටමකට ඔහුගේ සිතපත් වෙනවා. ඒකට ඒ මට්ටමට ඔහුගේ සිතපත් වීම සඳහා අද ඔබ ඉන්න තැන ඉඳලා තමයි අනිත්‍යානු දර්ශනය ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. මම කියන්නේ විපස්සනාව පිළිබඳව. ඊට පස්සේ දුක්ඛතෝ දුක් වශයෙන් දකිනවා. රූපගත, වේදනාගත, සංඥාගත, සංඛාරගත, විඥානගත දේවල් දුක්ඛතෝ දුක් වශයෙන් දකිනවා. දුක් වශයෙන් කියනකොට අර වේදනාත්මකව ඔබ හඳුනා ගන්න වේදනාත්මකව ඔබ දකින දුක විතරක් නෙමෙයි. දුක්ඛතෝ කියලා කියන්නේ මේක දුක් වශයෙන් දකිනවා කියලා කියන්නේ දුක්ඛ ධර්ම විදිහට දකිනවා කියන එක. දුක්ඛ ධර්ම කියලා කියන්නේ හැම වෙලාවකදීම අපි දුක්ඛ ලක්ෂණයෙන් තේරුම් ගන්නට ඕනේ. යද නිච්ඡන් තන් දුක්ඛං කියලානේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යද නිච්ඡන් තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බව. ඒ කියන්නේ අර අනිත්‍ය වුණානේ. ඇයි අනිත්‍යයි කිව්වේ? හේතු නිසා සකස් වුණා. හේතු නැති වෙනකොට නැති වුණා. එතකොට හේතු නිසා සකස් වෙච්ච හේතු නැති වෙනකොට නැති වෙන බව නිසා මෙතන තියෙනවා මොකද්ද? දුක්ඛ ලක්ෂණයක්. එතන තියෙනවා දුක්ඛ ලක්ෂණයක්. අන්නේ දුක්ඛ ලක්ෂණය තමයි මෙතනදි වැදගත් වෙන්නේ අපි තේරුම් ගන්න එක දුක්ඛතෝ කියලා කියනකොට. දුක්ඛ ලක්ෂණය තමයි සංකත දුක්ඛ ලක්ෂණය. හේතු නිසා සකස් වෙනවා කියන බව. එතකොට හේතු නිසා සකස් වෙන බව තමයි මෙතන තියෙන දුක්ඛ ලක්ෂණය. හේතු නිසා සකස් වෙනකොට අපිට දකින්න පුළුවන් පීලනාර්ථයක්. පීලනාර්ථය මොකද්ද? හේතුව
අපිට ඕන විදිහට තියෙන දෙයක් නෙමෙයි. හේතුවේ ආයු කාලය ඇතිතාක් පවතින දෙයක්. ඔබට බෑ ඔබට ඕන තරම් රූපය ඇහි තියාගන්න. මොකද ඇහැට ආයු සම්පතියක් තියෙනවා, රූපයට ආයු සම්පතියක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඒ ඇසුරු කරගෙන පවතින ස්වභාවයක්, ලක්ෂණයක් තියෙන, උපාදයක් තියෙනවා, තිතියක් තියෙනවා, වයක් පේනවා. ඒ නිසා ඒක එතනම නැති වෙලා යනවා. ඒක තමයි එතන තියෙන ලක්ෂණ ස්වභාවය. ඔබට ඒ නිසා එතන බලන්නට වෙනවා දුක්ඛතෝ අවත්තේති. දුක් වශයෙන් දකින්නට වෙනවා. හේතු ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය දකිනකොට හේතු ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්නකොට අන්න අපිට ඒ පිළිබඳව නැවත නැවත පතිත වෙන්න තියෙන තැන අපිට භයානක දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. එයි මොහොතක් පාසා වෙනස් වෙනවා නම් ඒක හැම මොහොතකම හේතු නිසා නම් සකස් වෙන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ දුක්ඛ ලක්ෂණයෙන් හැබිදේ මම හෝ මගේ හෝ නෙමෙයි. ඒක මම මගේ වශයෙන් ගන්න සුදුසු දෙයක් නෙමෙයි. අපිට එතකොට පේනවා මුළු ලෝකෙම අපිට නිර්මාණය කරගත්ත මුළු ලෝකෙම දුකෙන් නිර්මාණය කරගත්ත ලෝකයක් කියලා. දුකෙන් නිර්මාණය කරගත්ත ලෝකයක් කියලා කියන්නේ සැප වේදනාවක්වත් උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. සැප වේදනාවක් දුකයි. ඇයි සැප වේදනාවක් දුකයි කියලා කිව්වේ? සැප වේදනාවත් හේතු නිසා නම් හටගත්තේ. හේතු නැති වෙනකොට ඒකත් නැති වෙනවා නම් ඒකත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එතකොට මේ ලෝකේ දුකෙන් නොමිදුණු තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකේ පවතින්නේ දුක මත තමයි ලෝකේ පවතින්නේ. දුක මත. හේතු නිසා සකස් වෙච්ච දේවල් මත මේ ලෝකයේ කියන දේ පවතින්නේ. එතකොට හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒකයි දුක්ඛතෝ අවත්තේති. ඒ වගේම රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ රෝගයක් හැටියට හිතනවා. ඒ වගේම ගඩක් හැටියට හිතනවා. ඒ වගේම සල්ලයක් හැටියට කල්පනා කරනවා. ඒ වගේම අගතෝ දුක්ඛ ස්වභාවය ගෙන විද්දෙන දෙයක් හැටියට දකිනවා. ඒ වගේම පරතෝ Tamanට මේ අයිති නැති පරායත්ත ධර්මයක් හැටියට දකිනවා. ඒ වගේම පලෝකතෝ ඒ වගේම නැසෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් හැටියට, ශුන්‍යතෝ හිස් දෙයක් හැටියට, ඒ වගේම අනත්තතෝ අනාත්ම දෙයක් හැටියට දකිනවා. එතකොට මේ විදිහට රෝගයක් හැටියට කල්පනා කරලා බලනවා. මේක සංසාර රෝගය කියන දේ මේ විදිහටයි ඇති වෙලා තියෙන්නේ. මේ දේවල් ඇසුරු කරගත්ත ස්කන්ධ ටිකට නැවත නැවත පතිත වෙනවා කියන එක මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්තයි නේද? ඒ වගේම මේක ගඩක් නේද? මේ දේවල් ඇසුරු කරගෙන මේ සංස්කාර සම්තතිය රැස් වෙනවා කියලා කියන්නේ ਸਰව පිරණ ගෙඩියක් වගේ නේද? මේ විදිහට මේ ගැන දකින්න පුළුවන්කම තියෙනවා. මේක කාමච්ඡන්දයෙන් බැඳෙනවා කියලා කියන්නේ මේක සල්ලයක් වගේ නේද? ඒ වගේම මේක දුක ගෙනවිත් දෙන්නට පුළුවන් ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද? ආබාධයක් ඇති කරන දෙයක් නේද? ඒ වගේම මේක තමා අයිතියයි ගන්න බැරි පරායක්ත ධර්මයක් නේද? ඒ වගේම පලෝකතෝ ඒක නැසෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද? ඒ වගේම ශුන්‍යතෝ හිස් දෙයක් නේද? ආත්ම හෝ ආත්මනීය වශයෙන් හිස් නේද මේක? අනත්තතෝ ඒක අනාත්ම ලක්ෂණයෙන් යුක්ත දෙයක් නේද කියලා දකින්න පුළුවන්කම තියෙනවා. යම් දුක්ඛං තදනත්තා කියන තැනට එනවා. ඒ කියන්නේ යමක් දුක් වූ ස්වභාවයෙන් යුක්ත නම් ඒක අනාත්ම වූ ලක්ෂණයෙන් යුක්තයි කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඇයි යමක් දුකයි කියලා කිව්වේ? එතන සංකත ලක්ෂණය සහ හේතුන්ගේ ඇති පෙළීම් ස්වභාවය. එතකොට හේතුවට අවසි කාලයේ පැවතිලා හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක මම නෙමෙයිනේ. මගේ ආත්මය නෙමෙයිනේ. ඒ ආත්ම වශයෙන් පණවන්න තැනක් එතන එකක්වත් තිබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක අනාත්මයි කියලා කියනවා. එතකොට සෝ තේහි ධම්මේහි චිත්තම් පටිවාපේති. අන්න ඒ විදිහට ඒ කෙනා තමන්ගේ හිත ප්‍රධාන වශයෙන්ම අනිත් කාරණා ගැන කතා කළත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයකට නගා බලනවා. දැන් අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ කියන එක අපිට දකින්න පුළුවන් දේවල්. ඒතකොට රෝග ගන්න සල්ල අග ආබාධ පරත පලෝකත කියන මේ දේවල් ටික අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් ඇති කරගත්තාම ඇතිවෙන ස්වභාව ලක්ෂණයන් හැටියට. ඒ වගේම ශුන්්‍යත සහ අනාත්ම ලක්ෂණයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට. එතකොට මෙන්න මේ විදිහට යා නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එයා තමන් ඒක හොඳ ත්‍රිලක්ෂණ ධර්මයකට තමන් හොඳට නගා බලනකොට ඔහුගේ හිත පටිවාපේති. මේ ධර්මයන් කෙරෙහි ඔහුගේ සිත හැකිලෙනවා. ඒ කියන්නේ රූපේ පැත්තට හිත යන්නේ නැහැ. හිත රූපේ පැත්තට බැස ගන්න නැතුව රූපේ පැත්තෙන් හිත හැකිලෙනවා. ඇස පැත්තට හිත බැස ගන්න නැතුව ඇස පැත්තෙන් හිත හැකිලෙනවා. ඒ පැත්තට හිත යොමු වෙන්නේ නැහැ. හරියට ගිනි දැල්ලකට ලං කළ රෝම කූපයක් හෝ කෙස් ගහක් හෝ නැවත
යනවා, පිච්චිලා යනවා වගේ. ඒ කියන්නේ අනිත් පැත්තට යනවා වගේ. ඒ වගේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ විදිහට දකින්න කෙනා ඒ ස්කන්ධයන් ඇසුරු කිරීම පිණිස නැවත නැඹුරු වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අමතාය ධාතුයා චිත්තං උපසංහරති. අමෘත ධාතුව පිළිබඳව එයාගේ හිත අරගෙන යනවා කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං. මේකම ශාන්තයි. මේකම ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ. යදිදං මේ යම් සියලු සංස්කාර ධර්මයන්ගේ සමතයක් තිබුණා නම් සබ්බූපදීපටි නිස්සග්ගෝ සියලු උපදීන්ගේ තිබුණු නොයල්මක් තිබුණා නම් තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති තෘෂ්ණාක්ෂයක් තිබුණා නම් විරාග නිරෝධ නිර්වාණයක් තිබුණා නම් අන්න ඒක ඒතං සන්තං ඒතං පනිතං මේකම ශාන්තයි මේකම ප්‍රණීතයි කියලා දකිනවා. සෝ තත්ත හිතෝ ආසවානං khයම් පාපුනාති. ඔහු එතන පිහිටියේ ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය බවට පමුණවනවා. නොචේ ආසවානං khයම් පාපුනාති. ඔහු ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂයට සම්පූර්ණම පැමිණෙන්නේ නැත්නම් තේනේව ධම්ම රාගේන තාය ධම්ම නන්දියා. ඒ ධම්ම රාගේ ධර්ම රාගය කියලා කිව්වේ මොකද්ද එතන? අර කියපු නැවත නැවත මාර්ගයේ වැඩිම පිළිබඳව තියෙන කැමැත්තෙන් තාය ධම්ම නන්දියා ඒ ධර්ම නන්දිය හේතු කරගෙන පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානම් පරික්ඛයා ඕරම් භාගීය සංයෝජන පහ දුරු කරලා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි ඕපපාතිකව උත්පත්තිය ලබන නැවත කාම භූමියටපත් නොවන මට්ටමේ අනාවත්ති ධම්මෝ නැවත නොයන සැහැවි ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තමයි ප්‍රතිපදාව. මොකටද? පංචෝරම් භාග්ගීය සංයෝජන දුරු කිරීම සඳහා. එතකොට මෙන්න මේ විදිහටම ဒုတိ ය තෘතිය චතුර්ථ ධ්‍යාන ඊට පස්සේ මේ නැවත අරූපාවචර ධ්‍යාන ආදී මේ සියලු තැන්ටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ හැම තැනකදීම දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නගා බැලීම කියන කාරණාව එක්කූම ස්වභාවයක්. ඒ හැම තැනකදීම ඒ තැන පවත්නා ධර්මතා යා ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් ප්‍රථම ධ්‍යානෙ උපදෝගත්ත කෙනා විදර්ශනා කරන්නේ මොකද්ද? එයා විදර්ශනා කරන්නේ මේ ධ්‍යාන එයාගේ මනෝභාවය. කාම භූමියේ ඉන්න කෙනා විපස්සනා කරන්නේ මොකද්ද? එයාගේ මනෝභාවය. අරූපාවචර කෙනා විපස්සනා කරන්නේ මොකද්ද? එතන හම්බෙන මනෝභාවය. හු වේදනාගත, සංඥාගත, සංකාරගත, විඥානගත දේ විපස්සනා කරනවා. එතන රූපේ විපස්සනා නොකොට. මොකද එතන රූපේ පැවැත්ම නැති නිසා. එතකොට මෙන්න මේ ආකාරයට මේ විදිහට පුළුවන්කම තියනවා කෙනෙකුට නිර්වාණය කියන දේ සාක්ෂාත් කරන්නට. එතකොට මෙන්න මෙහෙම කියනකොට නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහන ඒසෝචේ බන්තේ මග්ගෝ ඒසා පටිපදා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනනම් පහනාය. ස්වාමීනි මේක මෙහෙමනම් මේක තමයි ප්‍රතිපදාව ඕරම් භාගයේ සංයෝජන ටික දුරු කරන්න. අත කිංචරහි ඉරේගච්ඡේ බික්කු චේතෝ විමුක්තිතෝ ඒකච්ඡේ බික්කු පඤ්ඤා විමුක්තිතෝ. අනන්තරුණාසයන ස්වාමීනි මේක නම් ප්‍රතිපදාව. මේක නම් ක්‍රමය. ස්වාමීනි මේ ශාසනයේ කෙනෙක් ඇතම් කෙනෙක් චේතෝ විමුක්තිතාවයෙන් තමයි මිදලා තියෙන්නේ. තවත් කෙනෙක් පඤ්ඤා විමුක්තිතාවයෙන් මිදලා තියෙන්නේ. එතකෝ තේසාහං ආනන්ද ඉන්ද්‍රිය වේමත්තං වදාමි. වේමත්තතාං වදාමි. මෙතනදී ආනන්ද මම ඔවුන් කෙරෙහි ඉන්ද්‍රිය වේමත්තතාවය දේශනා කරනවායි කියලා. එතකොට කෙනෙක් ඉන්නවා චේතෝ විමුක්තියේ තුලින් නිර්වාණයට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙක්. තවත් කෙනෙක් ඉන්නවා ප්‍රඥා විමුක්තිය තුළ නිර්වාණයට අවබෝධ වෙන කෙනෙක්. මොකද බුදුරජාණන් වහන්සේ දැන් මේක මෙතනදී දේශනා කරන්නේ රූපාවචර ධ්‍යාන ආදී ධ්‍යාන සමතික්‍රමණය තුලින්නේ. එතකොට සමතික්‍රමණය තුලින් දේශනා කරනකොට අපිට මේ මෙතනදී හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ චේතෝ විමුක්ති පැත්ත ගැනයි අපිට දේශනා කළේ කියලා. එතකොට චේතෝ විමුක්ති පැත්ත පිළිබඳව අපිට දේශනා කරනකොට අපිට මෙතනදී හොඳ දැක්මක් ගන්න පුළුවන් අවසානයේදී ආනන්ද හැමතුරු අහන මේ ප්‍රශ්نين ඇතම් කෙනෙක් ප්‍රඥා විමුක්තයි. ඒ කියන්නේ විපස්සනා මූලික කරගෙන ගිහිල්ලත් නිර්වාණය අවබෝධ කරනවා. මේකට හේතුව මොකක්ද අහනකොට ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය වේමත්තතාවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් අපේ සක්කාය දිට්ඨිය නැතිනම් මේ මූලික කරගෙන අපි කතා කළත් අපිට මම ඒ දේවල් විස්තර කරන්නට වැඩි කාලයක් ගත්තේ නැහැ. හේතුව බවට පත් උනේ අපිට මේ සංයෝජන ධර්ම ඕරම් භාගීය සංයෝජන ධර්ම ටික පවතින තැන ගැන කතා කරන්නට අවශ්‍ය වෙච්ච නිසා. එතකොට සක්කාය දිට්ඨිය පවතින්නේ මේ විදිහට. ඒ වගේම විචිකිච්ඡාව පිළිබඳව යම් කිසි කෙනෙකුට පවතිනවා නම් ඒ රූපාදී ධර්මයන්ගේ තියෙන
දැඩිව ග්‍රහණය කර ගැනීම නිසාම තමයි යාට ඒ විචිකිච්ඡාව කියන දේ පවතින්නේ. සීල වෘත පරාමර්ශනයක් තියෙනවා නම් යාට මේ ශාසනයේ මේ ධර්මයේ පිළිබඳව තියෙන අවිනිශ්චිතතාවය නිසාම තමයි මේ ඉන්ද්‍රිය ධර්මතාවයන්ගේ යථාර්ථය නොදන්න කම නිසාම සීල වෘත පරාමර්ශනය කරන්නේ. ඒ වගේම රූපාදී ධර්මයන් පිළිබඳව කාම වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ ඉන්න පුද්ගලයෝ පිළිබඳ ද්වේෂ අමනාප පටිඝ සහගත සිත් උපදින්නෙත් මේ කියන මනෝභාවයේ තිබුණොත් ඒ නිසා ඒකට පදනම් වෙන මනෝභාවයේ විස්තර කරන්නට කාලය ගත්තේ වැඩිපුර මේ එකිනෙක ලක්ෂණ විස්තර කළේ නැහැ. මොකද ඔබ ඕනෑ තරම් පංච ඕරම් භාගීය සංයෝජන ධර්ම පිළිබඳව අහලා තියෙනවා. ඒ නිසා ඒ කරුණු පිළිබඳව මෙතන තියෙන වෙනස්කම ඒ ටිකම දේශනා කරනකොට මාළුක්‍ය පුත්හාමඳුරෝ බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රතිෂ්ඨාපනය කරනකොට මෙන්න මේවයි පංචවරම් භාගීය සංයෝජන කියලා ඒ ටිකම නැවත දේශනා කරනවා. දේශනා කරන තැන ඒ පෙන්වා දෙන දර්ශනය සහ ඒ වරම් භාගීය සංයෝජන දුරු කරන්නට අවශ්‍ය මාර්ගය පිළිබඳව පැහැදිලි කිරීමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වුණේ. අපිට පුළුවන් මේ අනුසාරයෙන් තියෙන ප්‍රශ්න ගැටළු හෝ තවත් තියෙන දහම් ගැටළු පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ඒ සඳහා අවකාශය ලබා ගමු. දර්වන් සරණ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ අපි මේ ගමු අර රූපය අපි ගමු ඇහත් රූපය චක්කු විඥානයත් අවස්ථාවේදී ස්පර්ශයක්නේ උපදින්නේ හැමෝටනේ. ඔව්. එතකොට ඒ ස්පර්ශය ඇති වෙනකොට ඒ ස්පර්ශය ඇති වීමද අපි පෙනීම කියලා කියන්නේ හැමෝටනේ. ස්පර්ශය ඇති වෙන තැනම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් තියෙනවා. ඒ වේදනාව චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව වෙනකොට ඒක උපේක්ෂා සහගතයි. හැබැයි අපි ඒ වේදනාව පිළිබඳවත් වේදනා සමුදය පිළිබඳව නොදන්නා කම නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් නොඋපදුන දෙයක් කියන අදහස නිසාම අපි නැවත අර මනෝවිඤ්ඤාණ මට්ටමින් අපි නැවත ඇසුරු කරනකොට අපිට පේනවා රූපේ සැපසහගතයි කියලා. ඒක අපේ සංකල්පමය වශයෙන් එකතු කරන රාගයත් අපිට එතන එකතු කරලා අපි බලනකොට අපිට පේනවා රූපේ සැපසහගතයි සහ රූපේ දුක්සහගතයි කියලා. එතකොට අර විඳීමේ ඇත්ත නොදන්නාකම නිසා තමයි මේ විදිහට සැප හෝ දුක්සහගතව විඳින්න පුළුවන්කම තිබුණේ. එතකොට දැන් අපි හිතමු රහතන් වහන්සේ නමකට දුක්සහගත කාය විඥානය ඉපදුනා. කයට කෙලින්ම දුක කියන දේ කෙලින්ම ස්පර්ශ වෙනවා. එතකොට දුක්සහගත කාය විඥානය ඉපදුනත් ඒක පිළිගන්න මට්ටම නැවත කයට නැඹුරු නොවන කම නිසා එතන තියෙන උපේක්ෂා සහගත මනෝභාවයක්. කියන්නේ උපේක්ෂා සහගත මනසක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා ස්පර්ශ ආයතන 6 මෙතන උපේක්ෂාව තියෙනවා. අපිට ඒතන තියෙන්නේ ස්පර්ශ ආයතන 6ෙම උපේක්ෂාව නැතිව අපි ඒකට ඇලීම් වශයෙන් හිතලා සැපයි කියලා හදා ගන්නවා. එතන ගැටීම් වශයෙන් හදාගෙන දුක උපද්ද ගන්නවා. නැතිනම් අපි ඒක තියනවා කියලා හිතන මට්ටමේම තියලා උපේක්ෂා මට්ටමින් අවිද්‍යාවෙන් උපන් උපේක්ෂාවෙන් වාසය කරනවා. හැබැයි ඇත්තටම චක්කු සම්පස්සේ කියන තැනින් උපදුණු වේදනාව එතන ඇත්තටම සිද්ධ වුණ දේ ඇතුලේ උපේක්ෂා සහගත මට්ටමක් තිබුණා. ඇහැට ගැටීම කියන තැන, කනට ඇහිීම, නාසයට දැනීම, දිවට දැනීම කියන තැන උපේක්ෂා සහගත මට්ටමක් තමයි තිබුණේ. එතකොට කයට දැනීම කියන තැන සැප දුක් කියන මට්ටමක් තිබුණා. හැබැයි එතන කෙලෙස් තිබුණේ නැහැ. ඒක ඒ විඳීම කියන දේ දෙයක් වෙලා තිබුණේ නැහැ. ඒක ස්පර්ශ වීම විඳීම විතරයි එතන තිබුණේ. එතකොට ඒ ස්පර්ශය කියන දේ රූපෙට නැවත දාලා බැලුවේ නැහැ. ස්පර්ශය කියන දේ නැවත ඇහැ පැත්තට දාලා බැලුවේ නැහැ. ඒ කෙලෙසේ එතන තිබුණේ නැහැ. හැබැයි පස්සේ තමයි ඒ විඳීම කියන දේ අර පැත්තට දාලා බලනකොට අර සංකල්ප ටිකේ අත්දැකීම අපි යත් ආශ්‍රව ටිකේ අත්දැකීම අපිට පේනවා රූපේ පැත්තෙන් පේනවා. ඇහැ පැත්තෙන් පේනවා. හිත පැත්තෙන් පේනවා. එතකොට අපි හිතනවා සැපසහගත දේවල් ලෝකේ තියෙනවායි කියලා. එතකොට දැන් අපිට ඒ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අවස්ථාව ඒක උපේක්ෂා සහගත වේදනාවක්ද නැත්නම් අදුක්කම සුඛ ඇහුන්නේ මහත්තයා මුල් ටික මේ මොකද්ද? අම්තුරුනේ දැන් වේදනාව උපදිනකොට ඔබන්සලා ඇහෙනව නේද? ඔව් ඔව්. දැන් අපි ස්පර්ශය තුලින් උපදින වේදනාව ස්පර්ශයේ නිසා ඇති වෙන වේදනාව එතන උපේක්ෂා සහගත වේදනාවක්ද නැත්නම් අදුක්කම සුඛ කියන මට්ටමේ අවස්ථාවක්ද? වේදනාව කියන ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව
අදුක්කම සුඛ මට්ටමේ වේදනාවකුත් තියෙනවා මේ අදුක්කම සුඛ මට්ටමේ නොවන වේදනාවකුත් තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා දේශනා කරන තැන් තියෙනවා. නමුත් චක්කු සම්පස්ස පච්චා කියනකොට චක්කු සම්පස්සජ වේදනාවක් තියෙනවා. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් ඒ මොහොතේ චක්කු විඥාන සිතේ උපන් වේදනාවක් තියෙනවා. එතන ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව අනිවාර්යයෙන්ම අර කය හැරුණකොට අනික් හැම තැනකදීම උපේක්ෂා සාගතම තමයි. එතන වේදනාව වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියනවා විපාක වේදනාව කියලා. ඒ විපාක වේදනාව ඒ ටිකේ හට ගන්න ටික උපේක්ෂා සාගතයි. හැබැයි දැන් අපිට මනෝවිඤ්ඤාණ මට්ටමින් හට ගන්න දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම නිපදුනේ. ඒ මනෝවිඤ්ඤාණ මට්ටමේ කෙලෙස් සාගත මට්ටමත් ඇති වෙන්නේ ස්පර්ශය නිසාම තමයි. ඒ නිසා එතනද ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව. හැබැයි එතන සැප දුක් වශයෙන් තියෙනවා. ඒ නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන තැනින් නෙමෙයි ඒක බෙදන්නට ඕනේ. අපි විපාක සහ කර්ම කියන තැනිනුයි බෙදන්නට ඕනේ. විපාක සිතක ස්පර්ශ ඒ විපාක ස්පර්ශයක් නිසා නැතිනම් විපාක ධර්මයක තියෙන එතන ඒ හිතේ ස්පර්ශය නිසා උපන් වේදනාව උපේක්ෂා සහගතයි කාය විඥානය හැරුණකොට. එතකොට කර්ම මට්ටමකදී ඒක සැප දුක් උපේක්ෂා වශයෙන් අසුර වෙන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ එතකොට මේ වේදනාවෙන් පසු උපදින සංඥාව හරි දැන් ඒතකොට වේදනාවෙන් පසු උපදින සංඥාව ස්වාමීන් වහන්සේ ඒකෙන් මේ සංඥාවෙන් දැන් මම කියන්නේ මේ ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙක් රූපයක් දකින අවස්ථාවේදී එතකොට මේ අපි ගමු මේ රූපේ ක්ලේශ මට්ටමින් ආශ්‍රය කරලා නැහැ ඉස්සෙල්ලාම දකින අවස්ථාවේදී එතකොට හාමුදුරනේ සංඥාවෙන් පසු ඇති වෙන විඥාන තමයි වේදනාවෙන් පසු ඇති වෙන සංඥාව පමණක් නේද විඥාණයට හමු වෙලා තියෙන ඉස්සෙල්ලාම එතන සංස්කාර කිරීමක් වෙලා නැහැ නේද ස්වාමීන් වහන්සේ මොනවද නැහැ දැන් එතනදී වුණත් දැන් ඉස්සෙල්ලාම කෙනෙකුට රූපය පිළිබඳව දැනගන්න මොහොතක් කියලා අපි මනස්කල්පිතව හිතුවොත් තිබඳු අවස්ථාවක් ගැන දැන් අපි හිතමු කෙනෙක් කවදාවත් රූපයක් දැකලා නැහැ මේ තමයි පළවෙනිම අවස්ථාව ආයතනයක් ඇසුරු වෙන කියලා රූපය ඇසුරු වෙන අවස්ථාවක්. ඇහැට රූපයක් ගැටෙනවා. රූපය ගැටුණාට පස්සේ එතන විඥානයක් හට ගන්නවා. විපාක විඥානයක් තියෙනවා. එතකොට මේ විඥානය කර්ම සහ ඒ කියන්නේ විඥානයේ හැම වෙලාවකදීම එතනදී විපාකයක් කර්මය නිසා ඉපදුණු දෙයක්. එතකොට එතන තියෙන ඒ චක්කු විඥාන සිතේ එතන තියෙනවනේ විඥානය හදන්න හේතු වෙච්චි ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාවක් සංඥාවක් චේතනාවක් තියෙනවා. ඒ වේදනාව උපේක්ෂා සහගතයි. යා රූපේ පිළිබඳව සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ මොකක්වත්ම දැකලා නැහැ. අර උත්තාන සෙයක කුඩා දරුවගේ අවස්ථාවක් ගන්නවා. එතකොට ඒක සැප වශයෙන් දුක් වශයෙන් එයා හිතලා නැහැ. හැබැයි ඊට පස්සේ එයා නැවත මනසින් මොකද කරන්නේ? අරකට නැඹුරු වෙනවා. අරකට නැඹුරු වෙනවා කියලා කියන්නේ නැවත දැන් චක්කු විඥානයේ මොනවත්ම දැනගන්න පුළුවන්කම තිබෙන්නේ රූප අබිනිපාත මාත්‍රේ ඇහැටපත් උන බව විතරයි යාට දැනගන්න පුළුවන්කම තිබුණේ. මනෝ විඥාණයෙන් අර දේවල් ඇසුරු කරගෙන ඊට පස්සේ එළියේ රූපයක් නේද කියන එක ගැන යා දැනගන්නවා. දැන් රූපය අම්මද තාත්තද මොකද්ද කියන එක ගැන එයා දැනගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එයා බාහිර තියනවා කියලා හිතලා ඒක දැනගන්නවා. එතකොට බාහිර ඇති බවට පළවෙනියටම දැනගන්න එක ඇතුලේ එයාට දැන් අපි හිතමු කෙලස් ඉපදුනේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ මට්ටමේදී එයාට රාගය ඉපදුනේ නැහැ කියමුකෝ. ඒ මට්ටමේදී එයාට තරහව ඉපදුනේ නැහැ කියමුකෝ. එතන රාගය ඉපදුනේත් නැහැ තරහව ඉපදුනේත් නැති වුණාට අර බාහිර රූපය ඇති බවට ගත්ත අවිද්‍යාවෙන් උපන් උපේක්ෂාව එතන තියෙනවානේ. මොඩකමින් උපදුණු උපේක්ෂාව එතන තියෙන. ඒ තමයි අර රූපයේ ස්පර්ශාන්තේ දකින්න නැතුව ඒ කියන්නේ ස්පර්ශය හටගත්තේ කොහොමද ස්පර්ශ නිරෝධයෙන් ඒක නිරුද්ධ වුණා කියන එක නොදැක එයාට රූපේ දැකපු බව ඉතුරු වෙනකම තියෙනවානේ අන්න ඒ රූපය දැකපු බව අර රූප නිරෝධයේ රූපේ අනිත්‍යතාවයේ නොදන්නාකම නිසා රූපය ඇති බවට ගත්තකම එතන ඉතුරු වෙන නිසා එයාට එතන ඒ කර්ම මට්ටමේදී ඒකත් උපේක්ෂා සහගතව තියෙනවා ඒක කැමැති හෝ අකමැති වෙන ස්වභාවයකින් නැතුව
පස්සේ ඒබඳු මානසිකාරයක් උපද්දලයක් කැමති වෙන්න පුළුවන් ආපහු. ඒකම ගැන වාට ඕන අකමැති වෙන්නත් පුළුවන්. හැබැයි කැමැත්ත අකමැත්ත නැත්තම් එයාට එතන අවිද්‍යාවෙන් උපන් උපේක්ෂාව තියනවාම තමයි. ඒ අවිද්‍යාවෙන් උපන් උපේක්ෂාවයි අර චක්කු විඥාන සිතේ තිබුණු උපේක්ෂාවයි දෙකම එකක් නෙමෙයි. ඒ දෙක දෙකක්. ඒක අරක චක්කු විඥාන සිතේ පෙනීම දර්ශන කෘත්‍ය හදන තැන. එතකොට එතන ස්පර්ශය ඇත්ත නොදන්නාකම නිසා නැවත රූපය කියන දේ බාහිරට නැඹුරු කරගත්ත තැනක තමයි මේ විඳීම ඇති කරගත්තේ. ඒකත් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. එතකොට ඒක කර්ම මට්ටම. එතකොට ඒක ඒ විදිහට අපි ඒ තැන් දෙකක් කියන තැනින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ සංස්කාර මට්ටමින් නෙමෙයි ඉස්සෙල්ලාම උපදින සංඥාව ආශ්‍රය කරලා තියෙන්නේ කියන එක නේද ස්වාමීන් වහන්සේ? දැන් එතනදී සංස්කාර මට්ටම කියන්නේ කොතකින්ද කියන එකයි අපිට උතන ප්‍රශ්න තියෙන්නේ. දැන් ආශ්‍රව ස්වාමීන් වහන්සේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා. ඇහෙනවද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. නැවත කියන්න පුළුවන්ද? එතනදී සංස්කාර මට්ටම කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මොකක්ද ඒ කියන සංස්කාර මට්ටම කියලා. දැන් චේතනාව කියන දේ සංස්කාරය කියනකොට විපාක සංස්කාරයකුත් තියෙනවා. ඊට පස්සේ අර නැවත මට්ටමට නැඹුරු කියන තැනක කර්ම සංස්කාරයකුත් තියෙනවා. එතකොට දැන් අතන විපාක සංස්කාරය කියන දේ නිසා තමයි එතන චක්කු විඥානය කියන දේ පිළිබඳව මානසිකාර ලක්ෂණයක් නොතිබුණා නම් චක්කු විඥානය උපදින්නේ නැහැ එතන. එතකොට ඒකත් එතන තිබිලා තියෙනවා. ඒ නිසා ඒක විපාකයි නම. දැන් මෙතනදී සංස්කාරය කියන දේ අරක ඇති බවට නැවත ඒ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. හැබැයි කලින් අතුරු කරපු ආශ්‍රව කියන දේ කාමාශ්‍රව භවශ්‍රව මට්ටමින් එහාට ඒ දේ කාමාශ්‍රවයක් විදිහට කලින් තිබුණ මට කැමැත්ත උපදවන දෙයක් කියන දේ උපදින්න නැති වෙන්න පුළුවන්. පුරුදු කරපු දේවල් හිතට එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ඒ මට්ටමින් ඉපදුනේ නැති වුණාට එයාට දැන් ඒක එළිය ඇති බවට ගන්න මෝඩකම තියෙන අවිජ්ජාසවේ එතන ආශ්‍රවයක් විදිහට එදිලා තියෙනවා. ඒ සංස්කාරය කියන දේ ඇති වෙන්නේ පස්සේ ඉපදුණු මේ සිත් ටිකේදී. ගන්න වෙලාවෙදී. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි මේ දැන් ඔබ වහන්සේ ප්‍රථම ධානය ගැන ප්‍රථම ධානයක් ගැන කතා කරා. ඒ ප්‍රථම ධානය සමත භාවනා මට්ටමකින් වඩවා ගන්න ප්‍රථම ධානයේද? ඕකේ. සමත භාවනාවකින් වඩවාගත්ත ධ්‍යානයක් තමයි මේ සූත්‍රය අසුරෙන් අපිට පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඔය ලක්ෂණයේ මුක්ත ධ්‍යානයේම තමයි විපස්සනාවේදීත් ඉපදෙන්නේ. කියන්නේ ඔය කියන මේ ලක්ෂණ ටික එතනක් තියෙනවා. විදර්ශනාවෙන් කෙනෙකුට ඒ ධ්‍යානෙ ඉපදුණා. ඒතර ස්වාමීන් වහන්සේ මේ අපි යම් කෙනෙක් භාවනා කරනවා නම් එයා මේ ධ්‍යාන වැඩවීමක් අමුතුවෙන් කළ යුතු නැහැ. අපි මේ ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ ඥානය යොදවාගෙන විදර්ශනාවක් තුලින් මේක උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා කියන එක නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් එතනදී කියන්නේ ඇත්තටම අපි මේ ධ්‍යාන ඉපදවීම කියන තැනට විතරක් ඉලක්කගත කරගෙන අනිවාර්යයෙන්ම ආයුතුයි කියන්න පුළුවන් කමක් නැහැ. කෙනෙකුට කාය විවේකයේ තියනවා නම් චිත්ත විවේකයේ තියනවා නම් පහසුවෙන් හිතේ නීවරණ යටපත් කරලා ඒ தත්ත්වය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කාය විවේකයේ අඩු, චිත්ත විවේකයේ අඩු ගිහි කෙනෙකුට නිතරම මේ අරමුණු වගකීම් සහ ඒ දේවල් එක්ක ගනුදෙනු කරන්නට වෙන ගැටෙන ගිහි කෙනෙක් නැවත නැවත ඒ සඳහා උත්සාහවත් වෙමින් පවතිනවා යයි කියනකොට ඒක ටිකක් අපහසු වෙනවා ප්‍රායෝගිකව ප්‍රතිපදාව සංකීර්ණ කරගන්නවා. ඒ නිසා ඒ බඳු කෙනෙකුට විපස්සනාව පැත්ත මූලික කරගෙන අනේක බොහොම ප්‍රායෝගිකව නිමිති යටපත් කරලා දාලා නිමිති මුල් සිඳින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර ටික තියෙන කෙනෙකුට බොහොම ඉක්මනට යන්න පුළුවන්කම තියෙනවා. සමතය භාවිත කිරීම තුළින් නීවරණ යටපත් කිරීම තුළ. හැබැයි ඒ කෙනාට අර විවේකය තියෙන්නට ඕනේ. උපදි විවේකය තියෙන්නට අවශ්‍යයි ඒ කෙනාට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරන ගිහියෙක්ට ජීවිතේදී මේ අවස්ථාවට පත්වීමට අපහසුතාවයක් ගැනද මෙතනදී අපි කියන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම එතනදී අපිට තියෙන අපහසුතාවය කියන්නේ ප්‍රායෝගිකව වගකීම් යුතුකම් වලින් බැඳිලා ඊට පස්සේ ගෙවල් දොරවල් වල කටයුතු සහ කාම නිස්ෘත සංකල්පනා නිරන්තරයෙන් ඇසුරු කරගෙන
ඒ විදිහට ගත වෙනකොට වගකීම් යුතුකම් සහ කාය අවිවේකී භාවයේ තියෙන කෙනෙකුට ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානය රැකගෙන ඊට පස්සේ මෙතනටපත් වෙන්න උත්සාහවත් වෙනවා කියන එක ප්‍රායෝගිකව අපහසුයි. මොකද දැන් උදේට පැයක් භාවනා කරලා අපි වැඩට ගිහිල්ලා ආපහු ඒ ටික කරලා එනකොට අර අත්දැකීම සම්පූර්ණම අපෙන් අයින් වෙලා ඉවරයි. ඊට පස්සේ ආපහු ආයේ ඒ ටික උපදව ගන්න අපිට මේ ආය උත්සාහවත් වෙන්න වෙනවා. ඉතින් අර ඒ වගේ ප්‍රායෝගිකව ඒ කටයුත්ත බොහොම ආයාස කර දෙයක්. ඒක බැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය වේමත්තතාවයක් ලෝකේ තියෙන නිසා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ කෙනෙකුට සාමාන්‍ය දවසේ හම් වෙන සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන් සිට විදර්ශනාවක් වැඩිමක් කළ යුතු හැකි නේද ස්වාමීන් වහන්සේ? නිකන් භාවනා කරනවා කියලා පරයන්ත දැනෙන්නේ. ඇත්තම ඒක අපේ භාවනාව ජීවිතයේ බවට පත් වෙලා අපිට අනවතර විදර්ශනාවකින් ඉන්න පුළුවන්. දැන් සමතය අසුරු කරගෙන උපචාර මේ මට්ටමකට අපිට යන්න ඔය මේ උද්භාගාදී නිමිති උපදවන්න පුළුවන් කමක් නැති වෙයි අපිට වැඩ කටයුතු කරනකොට. හැබැයි අපිට පුළුවන් අපේ මානසිකාරය මේ ඒ ධර්මයන්ගේ යථාර්ථයේ තේරුම් ගැනීම පැත්තට තියන්න. කයේ කය අනුව ගියපු සිහිය පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ පැත්තකින් අපිට විදර්ශනාව සහ විදර්ශනාවට උපකාරක ආකාරයට අපේ මනස පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. ධ්‍යාන ඉලක්කගත කරගෙන අපි කරන පැත්තට නොයා. එතකොට ඒක ඉලක්කගත වෙන්නේ යථාර්ථයේ පිරිසින් දැකීම නිසා. ඒ භාවනාව ජීවිතයේ බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දිනදා ජීවිතය තුළ ඒ ටික අපිට සම්පූර්ණ කරගෙන යෑමේ හැකියාව තියෙන්නට අවශ්‍යයි. ඒතර ස්වාමීන් වහන්සේ ඒ ප්‍රතිපදාව පිළිපදින්න යම්කිසි ගිහියෙක්ට සෝතාපන්න ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔය විදිහට. ස්වාමීන් වහන්සේ බලන්නද? ඇහෙන්නේ නැතුව ගියා මහත්තයා මොකද? දැන් ප්‍රශ්නේ උනේ ස්වාමීන් වහන්සේ දැන් ওই ප්‍රතිපදාව ওই විදිහට සමාවෙන්න. ওই විදිහට පිළිපදින කෙනෙකුට තමාගේ ගිහි ජීවිතයේ සිටගෙන උනත් සෝතාපන්න වීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම මාර්ගඵල අධිගමයන්ටපත් වීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රථම ධ්‍යාන සහිතව සෝතාපට්ටි ඵලය ලබනවා. හැබැයි ඊට පස්සේ ප්‍රථම ධ්‍යානෙ නැති වෙලා යනවා. හැබැයි සෝතාපට්ටි ඵලය Taman ලැබපු අවබෝධය නැති වෙලා යන්නේ නැහැ. බොහෝ පැහැදිලි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි මේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරමු. ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ වෙනුවෙන් අද මේ අවස්ථාවට වැඩම කර අප වෙනුවෙන් උතුම් වූ ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව අප වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වන අතර ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා උතුම් වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මේ කරගත්තා කුසල සියල්ලම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ අවස්ථාවට අපිට උදව් වුණ අපේ සුඛිත ස්වාමින් වහන්සේටත් මේ කුසල අනුමෝදන් වේවා. සුඛිත ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල හේතු වාසනා වේවා. ත්වන් සරණයි. හොඳයි, කවුරුත් කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම සඳහා මේ උතුම් කුසලය අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරනවා. ස්ථාන දිග්ග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න අද ධර්මදේශනාව සඳහා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට සම්බන්ධ වුණා කැනඩාවේ කැල්ගරි පදිංචි එරන්දු මధుභාෂණ මහත්මයා, ඒ වගේම ජිතුමාලා මහත්මිය, ජෙනුලි සහ ජනුකී යන දියණියන් දෙදෙනා සහ තුසිතා රාමචන්ද්‍ර මෑණියන් ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වසර 13කට පෙර පරලෝ සැපත් වූ ශාන්ත බර්තලමියුස් වන එරන්දු මధుභාෂණ මහත්මයාගේ පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ මහත්මයා
ටත් ඔබ සෑම සියලු දෙනා නම් මිය ගිය සියලුම ඥාතීනුත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරන්න කවුරුත්. ඒ වගේම අද දවසේදී මේ විදිහට මේ ධර්මදේශනාව සිද්ධ කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේදී මේ පින්තුන්ට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කැනඩාවේ කැල්ගරි නුවර එහි බස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උපකාර කරනවා. ඒ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි මත්වගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අවසරයි බුත්තල ධම්මරක්කිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම අපි මේ පින් අනුමෝදන් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසෙන්නට ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව සිද්ධ කරගෙන මේ ජීවිතයේ කායික මානසික සුවය ඇති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පෙබරවාරි 14 වෙනි දිනට යෙදුන ජෙනුලි දියණියගේ උපන්දිනය වෙනුවෙන් ඒ ජෙනුලි දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් දියණියට ඒ 14 වෙනි පෙබරවාරි 14 වෙනි දිනට උපන්දිනයේ යෙදුණු ජෙනුලි දියණියටත් ඒ වගේම ජනකි දියණිය ඇතුළු එරන්ද මధుභාෂණ මහත්මයා, ජිතමාලා මහත්මිය සහ තුසිතා රාමචන්ද්‍ර මහත්මිය ඇතුළු පින්වත් සෑම සිළු දෙනාටත් මේ දේශනාව සිද්ධ කරන්නට ඒ සියලු කටයුතු සම්පාදනය කළා තාක්ෂණික වශයෙන් සහ ආරාධනා කරලා ඒ සියලු කටයුතු සම්පාදනය කළා මේ පින්නතුන්ට අවකාශය සලසා දුන්න අපේ පින්වත් මහී මහත්මයාට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ මෑණියන්ටත් මේ සියලු පින් අපි අනුමෝදන් කරනවා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය ඝෝරකටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසත් කායික මානසික නිරෝගී බව ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ යහපත්ව ගත කරන ගමන් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.